ගමනක් නැති සතුටක් ඇති මුහුණක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ ඇති මිනිසුන් වෙති වෙරලක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ අපි අසරණ වෙලා බුදුහාමුදුරුවනේ නිවනක් ඇති ගෙදරක් නැති ගමනක් වෙති බෙරසක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ තෙරුවන් සරණයි සුබ සන්ධ්‍යාවක් වේවා. අදත් අපි මේ සූදානම්ින් සිටින්නේ සිත නිවන මඟ සදහම් කතිකාවතේ දෙවන වැඩසටහනත් සමගයි. අදත් මේ වැඩසටහන සඳහා අපගේ ගෞරවනීය ආරාධනීය පරිදි ඒකල ශ්‍රී වාලුකාරාම විහාරාධිකාරී ඒකල ශ්‍රී චන්දානන්ද හම්පාසලේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද දිනුවක්ඛන්දේ ධම්මසිරි ස්වාමීපාදයන් වහන්සේ වැඩ සිටිනවා. අපේ උන්වහන්සේ මේ මොහොතේ පාද අභිවන්දනයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම මේ සිත නිවන සදහම් කතිකාවතේ දෙවෙනි වැඩසටහන සමග එකතු වෙන සියලුම පින්වත් ඔබ සියලු දෙනාමත් මේ මොහොතේ ඉතාමත් ගෞරවයෙන් ආදරයෙන් සදා සිතින් පිළිගනු ලබනවා. අද දවසේත් මේ හෝරා එකමාරක් පමණ මේ පවත්වනු ලබන මේ වැඩසටහන සඳහා ඔබ සියලු දෙනාටම දිගටම මේ වැඩසටහනට සහභාගී වෙන්න අපි අවස්ථාව සකස් කර තිබෙනවා. ඒ නිසා ඔබ සියලු දෙනාටම මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මේ වැඩසටහනේ දිගටම අපත් සමග රැඳී සිටින ලෙසට. ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි ආරාධනා කර සිටිනවා සාදුකාරයක් දීලා අද දවසේ මෙම සදහම් කතිකාවත වැඩසටහන ආරම්භ කරමු. සාදු සාදු සාදු. හැමදෙනාටම තෙරුවන් සරණයි. සරණයි හඳුරන්නේ. මුලින්ම පංචශීලය සමාදන් වෙමු. নমස්කාරය කියන්නේ. සාදු සාදු. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි කරණාගමනං සංකුන්නං අමබන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි රාමේරේ මච්චපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත අන්තේ සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. කාරුණික සත්පුරුෂ පින්වත්නි, වෙනද වගේම අද දවසෙත් අපි හැම දිනාම සූදානම් වෙන්නේ අපේ සාංශාරික ගමන, සංසාර ගමන කෙටි කරගන්න, නිවන් මඟ වඩා ගන්න අවශ්‍ය කරන කරුණු කාරණා සාකච්ඡා කරන්නටයි ධර්ම සාකච්ඡාවක් විදිහට. එනිසා ඔබ හැම දිනාම හොඳට හිත පිහිටුවාගෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දේශනා ක්‍රමය තමයි යම් දේශනාවක් අපි ශ්‍රවණය කරනවා නම්, අහගෙන ඉන්නවා නම් ඒක හිත පිහිටුවාගෙනම අහගෙන ඉන්නවා. සිත පිහිටුවාගෙන අවධානයෙන් අහගෙන හිටියොත් ඒකේ ප්‍රතිඵලයක් අපිට ලබන්න පුළුවන්. ඒකේ යම් නිවීමක් තියෙනවද? ඒ නිවීම ලබා ගන්න පුළුවන් වෙන ඥානය උපද්දවා ගන්න පුළුවන් වෙන්නේ හිත පිහිටුවාගෙන ඇහුවොත්. ඒ නිසා ඔබට වමනාවක් තියෙනවා මේ නිවන සාක්ෂාත් කර ගැනීමේ මඟ යන්න. ඒ නිසාමයි මෙහෙම එකතු වෙන්නේ. ඒ වගේම මේ ජීවිතේ නිවීම සාක්ෂාත් කරගන්න කැමැත්තක් තියෙනවා. ඒ නිසා ඔබ හැම දිනම හොඳට හිත පිහිටුවා ගන්න. මෙහෙම හිතාගෙනම මේකට අද සම්බන්ධ වෙන්න. අද මම මේ දේශනාව තුළින් මගේ ජීවිතේ වෙනසක් ඇති කරගන්න, අවබෝධයක් ඇති කරගන්න,
නිවන් මාර්ගයට යන්න වීරිය ඇති කරගන්න මම මේ දේශනාව හේතුවක් කරගන්නවා. එහෙම හේතුවක් ඇති කරගෙන මේ දේශනාවත් එක්ක සම්බන්ධ වුණොත් මේ සාකච්ඡාවත් එක්ක සම්බන්ධ වුණොත් අවසන් වෙනකොට ලොකු වෙනසක් තියේවි. දැන් අපි ගිය සතියේ ආරම්භ කරපු නිසා අපි ඒකට ටිකක් ඉස්සරහට ගිහිල්ලා. දැන් අපි ගිය සතියේ කතා කළා ඇයි අපි මෙහෙම සාකච්ඡාවක් කරන්නට ඕනි? ඇයි ධර්ම මනසිකාරය කියන එක නිතර පවත්වා ගන්නට ඕනි? ධර්මයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇයි අපිට අවශ්‍ය? මොකටද අපි මේ බෞද්ධ දර්ශනය අනුගමනය කරන්නේ? අන්නේ කාරණාවලට පිළිතුරු ලැබෙන විදිහට අපි කාරණා කිහිපයක් ගිය සතියේ සාකච්ඡා කළා. ඒකෙම පුංචි කොටසකුත් එක්ක අද අපි කතා කරනවා ඔබට වීරයක් ඇති කරන්න පුළුවන් කාරණයක්. ඒ තමයි සසර ස්වභාවය. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබට මට දේශනා කරපු සසරේ ස්වභාවය ගැන අද සාකච්ඡා කරනවා. මොකද ඒක සාකච්ඡා කළොත් විතරයි ඔබට වීරයක් උපදින්නේ. එහෙනම් මේ වගේ භයානක සසරකුත් තියෙනවා. නම් මේක ගැලවෙන්න ඕනේ. මොකද ඔබට ගැලවිලා යන්න කිව්වට මිදෙන්න කිව්වට ඔබට තේරෙන්නේ නැත්නම් ඇයි මිදෙන්න ඕනේ? ඇයි අපි ගැලවිලා යන්න ඕනේ? ඒක තේරෙන්නේ නැති වුණොත් ඔබට වීරිය වඩන්න බෑ. ඔබට යම් ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නය තමයි මේ ජීවිතය තුළ යම් පීඩාකාරී බවක් මේ ජීවිතය තුළ විඳින දුකක් ඔබට තියෙනවා. ඒකෙන් ගැලවෙන්න ඔබට අවශ්‍යයි. ඒකෙන් ගැලවිලා සුවයක් විඳින්න කැමතියි. නමුත් ඊට වඩා මහා දුකක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සංසාරය තුල පෙන්නලා තියෙනවා. ඒක අවබෝධ කරගත්තොත් තමයි ඒක දැනගත්තොත් තමයි සසරින් මිදෙන්න කැමැත්තක් ඇති වෙන්නේ. එහෙම නැත්නම් සසරින් මිදෙන්න කැමැත්ත ඇති වෙන්නේ නැහැ. මේ ජීවිතය තුල තියෙන දුක කොහොම හරි එහෙට මෙහෙට කරලා ටිකක් අපි කියන්නේ ඔය වචනෙන් කියනවා නම් ෂේප් කරගෙන වගේ ටිකක් ගොඩ යන්න අපි පොඩ්ඩක් බලනවා. එතකොට එහෙම අපි උත්සාහයක් දරුවම වෙන්නේ සසරේ ඇලිලා මේ ජීවිතේන දුක යට කරගන්න, හිර කරගන්න විවිධ දේවල් සිද්ධ කරන්න පෙළඹෙනවා. ඒ නිසා සසරේ ස්වභාවය හොඳට අද අපි අවබෝධ කරගන්න බලමු. ඒකට ශ්‍රද්ධාව කියන කාරණයක් තේන්නට ඕනේ. ඉදිරියේදී ඔබ මේ දේශනා ටික අහගෙන යනකොට ඉදිරියේ කොහොමද ශ්‍රද්ධාව කියන එක ධර්මය තුලින් ඇති වෙනවා. ධර්මය තුලින් ඇති වෙන ශ්‍රද්ධාව ඇති වෙනකන් දැනට ඔබ බුදුරජාණන් වහන්සේගේ දේවල් අහලා ගුණය අහලා හරි ඒ ඇති කරගත්ත ශ්‍රද්ධාව හොඳට පිහිටුවාගෙන ඉන්න. මොකද ධර්මයේ තුලින් දකින බුදුහාමුදුරුවෝ ඔබ කවදාවත් ඈත් කරන්නේ. ධර්මයේ තුලින් ඔබට දැනෙන බුදුහාමුදුරුවෝ ඔබෙන් අයින් කරන්න ඔබට වද්දයි. මොකද ඒක ඔබ හොඳට අවබෝධ කරගන්න. ඒ ශ්‍රද්ධාව සොලවන්න පුළුවන් කෙනෙක් අපි වෙනත් දර්ශනයක කෙනෙක් කියලා එහෙම කෙනෙකුටවත් සොලවන්න බෑ. මොකද බුදුහාමුදුරුවෝ ඔබ දැක්ක වෙනවා. රූපකායෙන් දැකින්නේ. නමුත් බුදුහාමුදුරුවෝ මේ වගේ කෙනෙක් කියලා අවබෝධයක් ඇති වෙනවා ධර්මයේ ටික සාන්දිටික වෙනවා. ඒ කියන්නේ ප්‍රතිඵලය මේ මොහොත තුලම ලබා ඉස්සරහට යනවා. මොකද බුදුරජාණන් වහන්සේගේ දහම ස්වභාවය තමයි යමෙක් අනුගමනය කරනවා නම් යම් මගක් අනුගමනය කරන වෙලාවේ ඉඳන් ප්‍රතිඵල ලැබෙනවා. අන්නේ ප්‍රතිඵලය ලබන්න තමයි අපි වෙරවීරිය දරන්නට ඕනේ. හැබැයි ලෝකයා ධර්මය අල්ලලා තියෙන විදිහ වැරදි. අන්නේ වැරදි කාරණා මිත්‍යා කාරණා අපිට ගොඩාක් සිද්ධ කරගන්න තියෙනවා. අද ලෝකේ කතා කරන ඒවා සමාජ මාධ්‍ය තුල ප්‍රචලිත වෙන ඒවා මේ කාරණාත් එක්ක බුදුදහමේ තියෙන කියන්නේ දුක නිවන මාවත වැහිලා ඊට වඩා සාහිත්‍යයක් මතු කරලා දෙන ස්වභාවයක් තියෙනවා සාමාන්‍ය තරුණ පිරිස අතර. එතකොට මේ කාරණේ හරියට වටහා ගත්තේ නැත්නම් හරි අපරාධයක්. ඇයි අපරාධයක් කියලා කියන්නේ මේ වගේ බුද්ධ ශාසනයක් අහිමි වෙනවා. බුද්ධ ශාසනයක් ලෝකයේ පහළ වෙන්නේ කලාතුරකින් කියලා දැනගෙන හිටියට ඒක කොයිතරම් කලාතුරකින්ද කියන එක තේරුණා නම් කොයිම වෙලාවකවත් මේ ශාසනය අහිමි කරගන්නේ නැහැ. මොකද මේ වගේ ශාසන හැම කාලෙම නැහැ. බුද්ධ ශාසන හැම කාලෙකම නැහැ. සමහර කල්ප 100,000 ගණන් ගෙවිලා යනවා බුද්ධ ශාසනයක් නැති කාලෙ. ඒතර බුද්ධ ශාසනයක් කලාතුරකින් පහළ වෙන්නේ. කලාතුරකින් බුදු කෙනෙක් ලෝකේ ඇති වෙන්නේ. ඇති වෙලා මේ නිවීමේ මඟ කියලා දෙන්නේ කලාතුරකින්.
එතකොට මේ නිවීමේ මඟ කලාතුරකින් කියලා තියෙන නිවීමේ මඟ අපිට හම්බ වෙලා තියෙනවා. අපි ඉපදිච්ච භවය තුල ඒක සාකච්ඡාවට බඳුන් වෙලා තියෙනවා. ඒක වඩන උතුමන් වහන්සේලා ලෝකේ වැඩ ඉන්නවා. එහෙම තියෙද්දිත් අපි මේකෙන් ප්‍රයෝජනයක් ගන්න නැත්තම් ඒක හරිම අපරාධයක්. ඒ නිසා වර්තමානය තුළ අපි ගිය සතියේ කතා කළා වගේ ධර්මය කියන ධර්මීය සාහිත්‍යයෙන් අල්ලන්න යන්න එපා. එතන පටලවා ගන්නවා. ධර්ම කාරණා සාහිත්‍ය තුලින් අල්ලගත්තොත්. ඒ වගේම තමයි සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සමහර පිරිස් හිතන්න පෙළඹිලා තියෙනවා මේක පැවැත්මට හදාගත් එකක්ද බැලූ බැල්මට සමහර අයට එහෙමත් හිතෙනවා. මේක එක්ක පන්සලක පැවැත්මක්ද ස්වාමින් වහන්සේ නමකගේ පැවැත්මක් සඳහා හදාගත් එකක්ද එහෙම කියලා සමහර අය ලෝකේ කතා කරනවා. මේක සාමාන්‍යයෙන් ව්‍යාපාරිකයෙක් තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්න යම්සේ වෙළඳ දැන්වීම වගේ දේවල් කරලා ප්‍රචාරය කළා පවත්වාගෙන යන්නේ යම්සේද අන්න ඒ වගේ සමහර වෙලාවට භික්ෂුන් වහන්සේලා මේක මාකටිං කරනවා වගේ එකක් ලෝකේ කතා කරනවා. බුදුරජාණන් වහන්සේගේ මුල්ම ශ්‍රාවකයන් වහන්සේලා තනිපාරක වඩින්න කියලා උන්වහන්සේ දේශනා කළානේ චරිත භික්ඛවේ චාරිකම් බහුජනීතාය බහුජන සුඛාය කියලා. මේ කාරණාව පවා වැරදියට විග්‍රහ කරමින් තරුණ අයට දුකින් මිදෙන මඟ වහමින් යනවා. ඒක ලොකු අපරාධයක් කරන්නේ ඒ තරම් අසත්පුරුෂයෝ අහුවෙනවා කියන්නේ එයාලගේ සසරම අනාතයි. අයහපත් දේවල් කරලා හෝ මොනවා හරි කරලා තිරිසන් ලෝකෙක ඉපදුනාම මේ මිනිස්සු ගලවන්නේ නැහැ. ඒ වගේම සතර අපායක දුක් විඳිනකොට මේ දේශන තියපු මිනිස්සු ගලවන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ මහා අසරණ භාවයකට අර බුදුරජාණන් වහන්සේ පාරක් ගානි ගිහිල්ලා මිනිස්සුන්ට ධර්ම දේශනා කරන්න කිව්වේ කුමන අරමුණක් උදෙසාද කියලා දන්නේ නැතුව ඔවුන් හිතනවා මේක පැවැත්ම සඳහාද කරන්නේ. නැත්තම් දාන ටික ලබා ගන්න සිව්පසේ ලබා ගන්න කරන එකක්ද? බුදවරු දහම් දෙසුවේ එහෙම අරමුණෙන් නෙමෙයි. උන්වහන්සේලා දැනගත්ත අවබෝධයේ ඒ දැනගත්ත පරම සැපය උන්වහන්සේට ඕනි වුණා අනිත් අයට දෙන්න. අනිත් අය නිවන්න තිබිච්ච කැමැත්ත. අනිත් අය නිවන්න තිබිච්ච කැමැත්ත කොයිතරම් ප්‍රබලද කියනවා නම් ඒ පළවණු ශ්‍රාවකයන් වහන්සේලාට කියන ඔබ එක මගක යන්නේ නැතුව විසිරීලා ගිහිල්ලා මිනිස්සුන්ව නිවන්න. බලන්න මිනිස්සුන්ට තිබිච්ච මහා කරුණාව මේක මහා අසත්පුරුෂය අල්ලගෙන මේ තුල කියනවා නම් මේකත් මාකටිං එකක් මේකත් පැවැත්ම සඳහා හදාගත් එකක් කියලා එබඳු අසත්පුරුෂයව සසරේ නොලැබේවා කියලාමයි අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒකට හේතුව තමයි එබඳු අසත්පුරුෂයව අපිට ලැබුණාම අපි පල්ලෙහාට මැදලා දානවා. මොකද අපිටත් හිතනවා ලෝකේ බැලුවම ඒක පැවැත්මට හදාගත් අය නැතුවම නෙවෙයි. එහෙම දිහා බැලුවාම හිතනවා ඇත්තටම මේක පැවැත්මට හදාගෙනද? එහෙනම් බුදුහාමුදුරුවන්ගේ මේ ධර්මයේ කියලා එකක් පැවැත්මට හදාගෙන ඔවුන් ජීවිකාව සැපසේ ගෙනියනවා. හැබැයි ඔවුන්ට තේරෙන්නේ යම් භික්ෂුවක් ශාසනයේ පැවිදි වෙන්නේ ඒකායන අරමුණක් තියාගෙන. ඒ අරමුණ තියාගෙන ඉන්න අය තමයි ශාසනය සංඝයාට අයිති වෙන්නේ. ඒ තමයි නිවන කරගන්න. නිවන කරගන්න අවශ්‍ය සිව්පසේ ලබා ගන්න ඕනි. ඒක උදෙසාම අනිත් දේවල් කරනවා නෙමෙයි. උන්වහන්සේලාගේ ගමන වඩා ගන්න, නිවන වඩා ගන්න. අන්න එහෙම අවබෝධයක් තියාගන්නට ඕනි ඔබ හැමදෙනා. මේවා ඔබට කියන්නේ මොකද දෘෂ්ටි කියන ඒවා ඔළුවට දැම්මොත් ලෝකේ දෘෂ්ටි දාන්න ලේසි. ඒ දෘෂ්ටිය සම්මාදිට්ඨිය කරන එක ලේසි නෑ. මොකද ඒ දෘෂ්ටිය කාගත්තාම එයාට ඒ තමන් වටින කෙනෙක්නේ දෘෂ්ටිය දාන්නේ. ලෝකේ එක්ක බලවත් කෙනෙක්, එක්ක දක්ෂ දාර්ශනිකයෙක්, ප්‍රසිද්ධ චරිතයක්. එහෙම කෙනෙක් ඔළුවට යම් දෙයක් යම් දෘෂ්ටියක් දැම්මම හිතනවා මේ අහවල් කෙනා හරි ප්‍රසිද්ධයිනේ, අහවල් කෙනා මහ උගතනේ, අහවල් කෙනා මේ වගේ කෙනෙක්නේ. එහෙනම් එයා කියපු එක ඇත්ත වෙන්න ඕනේ. නිකන් හිතන්න ලෝකයේ කෙලෙස් සහිත මිනිස්සු කියන දේවල් ඇතල පිළරගෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කියපු දේවල් වැඩක් නැහැ කියලා අහකට දානවා නම් ඒ ප්‍රඥාවද එහෙම නැත්නම් වෙන මොකක්ද කියලා ඔබම කල්පනා කරලා බලන්න. අපිට වරදින තැන් මොකද දෘෂ්ටි කියන ඒවා සමාජයෙන් කවන්න ලේසි. ඔබගේ ඔළුවට දෘෂ්ටියක් දාන්න ලේසි. ඒ දාන දෘෂ්ටිය විසින් ඔබව සතර අපායට ගෙන යනවා. හැබැයි එතනට ගියොත් ගැලවෙන්නේ කොහොමද? ඒකයි භයානකකම. ඒ නිසා ඔබ නිතරම ඔබේ මතය තුල ඉන්න. මතය කියන්නේ ඒක අල්ලගත්ත මතය නෙමෙයි. නිතරම ඔබට විමසන්න පුළුවන් ඥානයක් තියාගන්න. කවුරු හරි මාමේ කියන දේ වුණා.
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් මාමේ කියන ටික උනත් ඔබට විමසන්න පුළුවන් වෙන්න ඕනේ. මේ කියපු දෙයින් දුක නිවෙනවද? මේ කියපු දෙයින් සසර කෙලවර වෙනවද? මේ කියපු දෙයින් වීරිය වඩන්න පුළුවන්ද? මම මේ මග වැඩුවම මගේ මේ කෙලෙස් ධර්මයන් අඩු වෙලා මට නිවීම කියන එක ලැබෙනවද? අන්නේම විමසන්න. විමසිය යුතුමයි. ලෝකයා කියන පළියට ඔලුවට දාගන්නෙත් නැතුව ලෝකයා අපිට දෙන විදිය ප්‍රසිද්ධ කෙනෙක් වේවා අහවල් කෙනා වේවා කවුරු හරි වේවා යම් දෙයක් දෙන පළියට ගන්නේ නැතුව ඒක විමසම ලබා ගන්න උත්සාහයක් කරන්න. මේ කාරණා ටික අර ගිය සතියේ දේශනාවේටම එකතු කරලා කියන කාරණා ටික. මොකද මේවා දැනගන්න ඕනේ. ඒතර මේවා දැනගත්තම හිතෙනවා මෙන්න මේවායින් වැළකීලා යහපත් සම්මා දිට්ඨියකුත් ඇති කරගෙන මේ සංසාර ගමන කෙලවර කරගන්න මේ ජීවත් වෙන ජීවිතය තුළ ජීවිතේ සතුටින් ගත කරන්න තමයි අපි මේ ධර්ම භාවිතා කරන්න ඕනි කියලා අවබෝධයක් එනවා. එහෙම නැති වුණොතින් පින්නතුනි ලොකු අවුලකට යනවා. සමහර අයගේ මෙහෙම බයකුත් තියෙනවා. අපි ඒව ටිකක් පොඩ්ඩක් සුද්ධ කරගමන ඉස්සරහට යන්න නැත්නම් අපිට මේක ග්‍රහණය කරගන්න ලේසි නෑ. කියන කාරණා ග්‍රහණය වෙන්නේ නැහැ දෘෂ්ටි වලින් අල්ලන. ඒ නිසා තමයි මේ කාරණා කියන්නේ. සමහර වෙලාවට හිතෙනවා මිනිස්සු කල්පනා කරනවා මේ ශාසනය පවතින්නේ භික්ෂුව නඩත්තු කරන්න පන්සල් නඩත්තු කරන්න එහෙම හිතකින් හිතලා මිනිස්සුන්ට මෙහෙම ආකල්පයක් යනවා හැමදාම මිනිස්සු දුප්පත් පන්සල් පොසත් එහෙම එකක් ලෝකේ කතා වෙනවා දැන් වර්තමානයේ පවා ඒක ප්‍රබලව සමා දෘෂ්ටියක් විදිහට කවනවා මිනිස්සු දුප්පත් වෙනවා ස්වාමින් වහන්සේලා පොසත් වෙනවා ඕක තමයි බුදුදහම කියන්නේ. ඔන්න වැරදි තැනින් ඇල්ලුවා. බුදුරජාණන් වහන්සේ කොයිම වෙලාවකවත් වර්ණනා කරන්නේ නැහැ. ඔබ රැස් කරන දේ තවත් පන්සලක් නඩත්තු කිරීමවත් භික්ෂුවක් නඩත්තු කිරීමවත් ඒක වෙනුවෙන්ම කරන එක බුදුහාමුදුරු කොයිම වෙලාවකවත් වර්ණනා කරන්නේ නැහැ. බුදුහාමුදුරු වර්ණනා කරන්නේ මග වඩන එක විතරයි. එදත් මම කිව්වා අතහැරීම කියන එක දෙනවා කියන එක වෙනම එකක්. දන් දිය යුතුයි. හැබැයි ඔබේ ජීවිකාවත් පවත්වාගෙන යමින් කවුරු හරි ඔබේ කල්පනා කරනවා නම් මම දානය දුන්නේ නැත්නම් හාමුදුරු තරහ වෙයි. මම පන්සල නඩත්තු කළේ නැත්නම් ස්වාමින් වහන්සේලාකින් අපිට ලැබෙන දේවල් නොලැබෙයි. අන්න එහෙම චිත්තයකින් දන් දෙනවා නම් එහෙම දෙන දානයවත් එහෙම දෙන සංග්‍රහයවත් ඒක තුල ලැබෙන පිනක්වත් නැහැ. ඒක වටින එකක් නෙමෙයි. නිසා මතක තියාගන්න ඔබ දන් දුන්නේ නැතත් සසරට දානය කියන එක වඩලා තියෙන්න ඕනේ. අපි හිතමුකෝ දැන් ඒක බෑම කියලා කරන්න. ඒක දුන්නේ නැතත් මග වඩන්න එච්චරයි. මාර්ගයේ වැඩිම තමයි එකම දේ. මාර්ගයේ වැඩිමමයි. මොකද නැත්තම් මේක වැරදි තැන් වලින් අල්ලගත්තොත් ලොකු අවුලකට යනවා. මිනිස්සු හිතනවා පන්සල පොහොසත් කර කර ඉන්න එක තමයි බුදුදහම කියලා. එතනින් මිදෙන්න. එතනින් මිදිලා ඔබ හිතන්න මග වඩන එක තමයි බුදුදහම කියලා එච්චරයි. බුදුදහම කියන්නේ තමන්ගේ දුක නිවා ගන්න තියෙන මාර්ගය කියලා දකින්න. දුක නිවා ගන්න තියෙන මාර්ගය කියලා දකින්න. එතන සසරට පින් අවශ්‍ය නම් සසරට පින් කර ගන්න ඕන නම් දානමාන ආදී සිද්ධ කළ යුතුයි. ඒව අවශ්‍යමයි. මම මේකෙන් අදහස් කරන්නේ ඔබ එතනින් පටු අදහසකට දෘෂ්ටියකට යන්න උත්සාහ කරන්න එපා. බුදුදහම කියන්නේ දන් දෙන එකයි. බුදුදහම කියන්නේ පන්සල් ගොඩනගන එකයි කියන මතෙන් නිදහස් වෙන්න. පන්සල ඔබ හැදුවත් නැතත් මග වඩනවා නම් ඒක තමයි ශ්‍රේෂ්ඨ. හැබැයි ඔබ පන්සල හදලා මග වඩන්නේ නැත්නම් සතර සතිපට්ඨානිය වඩලා නැත්නම් අන්තිමට මැරිලා කුණු පෙරේතයා වෙලා උපදින්න පුළුවන්. සමහරවිට මේ පන්සලේම හදපු දෙයට ආසාවෙන් මැරිලා එතනම പ്രേත ලෝකේ උපදින්න පුළුවන්. මොකද මග වඩලා නැහැ. ඒ නිසා දෙනවට වඩා දෙයක් අපිට කරන්න තියෙනවා. දීමත් කළ යුතුයි. සංග්‍රහ කළ යුතුයි. සිව්පසේ උපස්ථාන කළ යුතුයි. ඒ කරනවාට වඩා මහා ශ්‍රේෂ්ඨ කෘත්‍යයක් අපිට කරන්න තියෙනවා. ඒ කරන්න තියෙන දේ තමයි බුදුහාමුදුරෝ යම් මගක් කිව්වාද අන්නේ මාර්ගය තුල යාම. උන්වහන්සේ අපිට නිවීමේ මගක් කිව්වා. කාගේ නිවීමේද? තමන්ගේ නිවීමේ. හැබැයි ලෝකයා තමන්ගේ නිවීම ගැන නෙමෙයි හොයන්නේ අනිත් කෙනාගේ නිවීම ගැන. අනිත් එක්කෙනා නිවිලාද එයා නිවන ලබලාද කියලා බලනවා. හැබැයි කොයිම වෙලාවකවත් තමන් නිවුණාද කියලා බලන්නේ නැහැ. ඒ නිසා ධර්ම සාකච්ඡාවක් වේවා දහම් ශ්‍රවණයක් වේවා අහනකොට ඔබ හිතන්න මේ මට කියන්නේ මේ මගේ ජීවිතය හදාගන්න කියන්නේ මේ මට නිවන ලබා ගන්න කියන්නේ මගේ කෙලෙස් නැති කරගන්න කියන්නේ නිතරම හිතන්න මේ ඔබට කියන එකක් කියලා. ඔබට කියන එකක් විදිහට දැක්කේ නැත්නම් මොකද වෙන්නේ? ඔබට හිතනවා මේක කිව්වේ අහවල් කෙනාට, මේක කිව්වේ ළඟ කෙනාට, මේක කිව්වේ අන්නර ගෙදර ඉන්න කෙනාට. එතකොට ඔබ දැකලා තියෙන්නේ අන්‍යයන්ගේ ජීවිතය හදන එක විතරයි.
අන්‍යයන්ගේ ජීවිතේ මෙන්න මේ විදියට හැදෙන්න ඕනි මේ විදියට හැදෙන්න ඕනි කියලා ඔබ හිතාගෙන හිටියා මිසක් කොයිම වෙලාවකවත් Taman දකින්න උත්සාහ කරන්නේ මාගේ ජීවිතයේ දුක නිවන්නේ කොහොමද? අනුන්ගේ දුක නිවන්න යනවා Tamanගේ දුක නිවා ගන්නේ නැහැ. හැබැයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව තියෙන්නේ Tamanගේ දුක නිවා ගන්න. Tamanට තියෙන පිළීමෙන් නිදහස් වෙන්න. මේ භයානක මහා සංසාර කතරින් ගැලවිලා යන්නමයි මේ ධර්ම තියෙන වෙන එකටවත් නෙමෙයි. ඒ නිසා බණ අහන්න ඕනි යන්නේ අරමුණක් තියාගෙන. එතකොට ඔය කියපු දෘෂ්ටි ජාල වලින් නිදහස් වෙලා එකම එක අවබෝධයක් තියාගන්න මෙන්න මේ වගේ. ඒ තමයි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙන්නේ කලාතුරකින්. අන්නේ අවබෝධය හොඳට නුවණින් දකින්න. ඒ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දුක නිවන මඟ ලෝකයේ තියෙන්නේ ඊටාම කලාතුරකින්. ඒක හැමදාම තියෙන එකක් නෙමේ කාලයක් ගිහිල්ලා නැති වෙන එකක්. ඒක තව අවුරුදු 100කින්ද 10කින්ද කියන්න බෑ යට යන්න පුළුවන්. කාලාන්තරයත් එක්ක ගිහිල්ලා සමාජයේ පිරිහෙන්න ආයුෂයේ පිරිහෙන්න ගුණයේ පිරිහෙන්න නියත මිත්‍යා දෘෂ්ටිය විෂම ලෝභය විෂම රාගය රජ කරන දවස්වලදී අර සියල්ල ටිකෙන් ටික වියකිලා නැති වෙලා යට යනවා. යට ගියාට පස්සේ ඔබට ලෝකේ ඉතිරි වෙන්නේ පුද පූජා ටික විතරයි. එදාට දුක නිවන්න යාවි බෝධියක් ගාවට, එදාට දුක නිවන්න යාවි පිළිමයක් ගාවට. හැබැයි දුක නිවන මගක් කියන කෙනෙක් නැති වෙයි. අනාගතේ එහෙම කාලයක් එන්නේ. ඒ නිසා මේ අපිට ලැබිච්ච අවසාන අවස්ථාව කියන අවබෝධය තියාගන්න. දුර්ලභ ධර්මයක් තියෙනවා. දුර්ලභ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ දුර්ලභ මග තාම පැහැදිලිව තියෙනවා. ඒ මග ගියාම සාන්දිටික විදියට ප්‍රතිඵල ලැබෙනවා. එහෙනම් මේ ප්‍රතිඵල ලබාගෙන මේ ලබාගත යුතුයි කියන අවබෝධයක් තියාගන්න. ඒ අවබෝධය හොඳට තියාගන්නට ඕන. එහෙම නැති වුණොත් පින්නතුනි මේ දුර්ලභව ලැබිච්ච ජීවිතයක් මේ දුර්ලභව ලබාගත් මේ සියල්ලම අපිට අහිමි වෙලා යනවා. කරගත්ත දෙයක් නැති වෙනවා. ආපහු මේ සසරට වැටිලා අප්‍රමාණ දුක් විඳිනවා. පින්නතුනි මේ සසරට වැටෙන එක තරම් භයානක දෙයක් නම් තවත් නැහැ. මේ හම්බෙච්ච මස්ලේ කය ප්‍රයෝජනෙට අරගෙන මොකද්ද කරන්න ඕනි? ගැලවිලා යන්න ඕනි. සසරෙන්ම ගැලවිලා යන්න ඕනි. නැවත උපදින් නැති තත්ත්වෙටමපත් වෙන්නට ඕනි. එහෙම නැති වුණොත් ආපහු සසරට වැටුණොත් බුද්ධ ශාසන නම් හම් වෙන එකක් නෑ. මේ බුද්ධ ශාසනය විනාශ වෙලා ගියාට පස්සේ අපිට ඒ සසරේ එක වැරද්දක් ඇති. සසරේ අපි කරගත්ත එක වැරද්දක් ඇති සතර අපායට දානවා. සතර අපායට වැටුණොත් ආපහු ගොඩ එන්න නම් ලේසි නෑ. මොකද නරකේ වැටිච්ච කෙනෙක් තව ටිකක් උඩට එනකොට තිරිසන් ලෝකෙට වගේ එනකොට අකුසලයේ ගෙවලා ආපහු පල්ලට යනවා. ඇයි ආපහු පල්ලට යන්නේ? තිරිසන් ලෝකේ ආපහු වෛරය පතුරවාගෙන. ඇයි තිරිසන් ලෝකයේ මෛත්‍රිය නැහැ. කරුණාව කියන එක නැහැ. තිරිසන් ලෝකයේ තියෙන අනිත් සතා ඩෑ ගන්න විදිය, මරා ගන්න විදිය, එතන තියෙන්නේ වෛරය. වෛරයත් එක්ක ආපහු නරකෙට වැටෙනවා. ආපහු අමාරුවෙන් තිරිසන් ලෝකෙට එනවා, ආපහු නරකෙට යනවා. මෙන්න මේ විදිහට උඩට පල්ලෙහාට යමින් ඉන්නකොට කල්ප ගානක් මේ සතර අපායේ ඉඳලා මෛත්‍රී බුදුහාමුදුරුවෝ විතරක් නෙමේ බුදුවරු සමහර විට 3-4 නමක් 10 නමක් විතර ලෝකයේ පහළ වෙලා පිරිනුවම් වැඩම කරාවේ. ඒත් ඒ ශාසන වලින් පීඩක් ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා මේ භයානකකම තේරුම් ගන්න. Tamanට ලැබිච්ච අවසාන අවස්ථාව කියන එක හොඳට තේරුම් ගන්න. නිවෙන්න මේ මගයි හැමදාම කියන එකක් නෙමෙයි. මේක දෙවියොන්ට කියන්න පුළුවන් එකක් නෙමෙයි. බුදු කෙනෙක්ම ලෝකයේ පහළ වෙලා අවබෝධ කරගෙන කියන්න පුළුවන් එකක්. ඒ නිසා කලාතුරකින් ලැබෙන බුද්ධ ශාසනය ලැබිලත් ප්‍රයෝජන නොගෙන ඉන්න තරම් අපි මෝඩ විය යුතු නෑ කියන එක හොඳට අවබෝධ කරගන්නට ඕනේ. ඒ වගේම තමයි අතීත භවයන් වල බුද්ධ ශාසන අපි සෑහෙන්න අහිමි කරගත්තා. ඒ අහිමි කරගත්ත හේතු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අෂ්ට දුෂ්ටක්ෂණ ධර්මයන් විදියට. අපි ඒ කාරණා ටිකක් සාකච්ඡා කරනවා. ඒ නිසා ඒ අෂ්ට දුෂ්ටක්ෂණ ධර්මයන් නිසා බුද්ධ ශාසනයේ අහිමි වෙලා මේ භවෙත් ඒකම කරනවා නම් ඒක ලොකු අපරාධයක්. මොකද මේ භවයේ ඔබට සියල්ල ලැබිලා. මෙතන ඉන්න හැමෝම මනුස්ස ජීවිතයේ වටිනාකම දන්නවා. මනුස්ස ජීවිතයක් ලබා ගත්තේ කොයිතරම් අමාරුවෙන්ද කියලාත් දන්නවා. ඒ ලබාගත් ජීවිතයේ අන්ධ නොවි, ගොළු නොවි, විහිරි නොවි, මන්ද බුද්ධික නොවි මේ සියල්ලංගෙන්ම තොර වෙන එක ලේසිද? නිකන් හිතන්න. ලෝකේ අන්ධ වෙච්ච මිනිස්සු කොච්චර ඉන්නවද? ඒ වගේම කොර වෙච්ච මිනිස්සු කොච්චර ඉන්නවද? බීරි වෙච්ච මිනිස්සු කොච්චර ඉන්නවද? නිකමටවත් හිතිලා නැද්ද
දෙයනේ එහෙම නොවී මම මෙහෙම උනේ කොහොමද? අන්නේම හිතන්න. මෙහෙම උනේ කොහොමද? මට මේ සියල්ල ලැබිලා නේ. සන සම්පත්තිය කියන එක සම්පූර්ණයෙන්ම ලැබිලා නේ. මේක නැතුව සසරේ අපි කොච්චර ලත වුණාද? මේ ෂණ සම්පත්තිය නැතුව සියල්ල අද ඔබට ලැබිලා තියෙන මොන වගේ කාලයකද? බුදු කෙනෙක් ලෝකේ පහළ වෙච්ච කාලෙක. ධර්මය ලෝකේ තියෙන කාලෙක. ධර්මය ලෝකේ කතා කරන කාලෙක. ඒ මග පැහැදිලිව තියෙන කාලෙක. ඒ කාලෙක ඇස්පේන කන් ඇහෙන මේ හීන බුද්ධියකින් තොර හොඳ නුවණක් තියෙන ෂණ සම්පත්තිය ඔබට ලැබුණා. මිත්‍යා දෘෂ්ටික නොවි සම්‍යක් දෘෂ්ටික වෙලා බුදු කෙනෙක් සරණ ගිහිල්ලා ඒ සියල්ල ඔබට ලැබුණා. මේ ෂණ සම්පත්තියම මේ මොහොතේ ඔබ ලබලානේ. සෙල්ලමක්ද මේක? සසරේ කරපු එක පිනක් නෙමෙයි මේක පුණ්‍ය ස්කන්ධයක්. හැබැයි ඕකේ වටිනාකම මිනිස්සු තේරුම් ගන්නෑ. යම් මිනිස්සෙක් ඕකේ වටිනාකම තේරුම් ගත්තොත් මේ කය හරි පරිස්සමෙන් පාවිච්චි කළා මේ ගැලවිලා යන්න උත්සාහ කරනවා. මොකද මේ වගේ ෂණ සම්පත්තිය තියෙන කයක් සසරේ ලබන්න ලේසි නෑ. එක්ක අන්ධ වෙනවා, එක්ක බිහිරි වෙනවා, එක්ක අංග විකල වෙනවා. මේවයින් තොර වෙලා මෙහෙම ජීවිතයක් ලබන්න අප්‍රමාණ පින් කළා සසරේ. ඒ කරපු පින්වල මෙච්චරයි කියලා කියන්න බෑ. බුදු කෙනෙක් ඉන්න කාලෙකම මේ ෂණ සම්පත්තිය ලබන්න කරපු පින්වල ප්‍රමාණය මෙච්චරයි කියලා අපිට සීමා කරන්න. එහෙනම් ඔබ හොඳ පින් කරපු මිනිස්සු. මහා පින්වන්තයෝ. කුමකට පින්වන්තයද? ගැලවෙන මාර්ගය අහගන්න තරම් පින්වන්ත. ඒ මග වඩන්න තරම් චිත්තයක් ඇතිවීම තුලම මහා පින්වන්ත බවක් තියෙනවා. එහෙනම් ඔක හොඳට ප්‍රයෝජනෙට ගන්න. ඔය පින හොඳට ප්‍රයෝජනෙට අරගෙන සසරෙන් ගැලවෙන්න. සසරේ වෙච්ච දේ ආපහු වෙන්න දෙන්න එපා. මොකද්ද අපිට සසරේ වෙච්ච දේ? සසර කියන එක පිළිගන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාව දැන් හොඳට තියෙන්නට ඕන. මොකද සසර පෙර භවයේ මතු භවයේ කියන එක නොපිළිගන්නවා කියන එක නියත මිත්‍යා දෘෂ්ටියට වැටෙන කාරණයක්. වෙනතම මිච්ඡා දිට්ඨියක් විදිහට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒකට හේතුව තමයි සමහර අය පේන්නේ නැති පෙර භවයේ පේන්නේ අතීත භවයන් පෙවුන්නේ අනාගත භවයන් පේන්නේ අව කවුද පිළිගන්නේ? අන්න ඒ වගේ දෘෂ්ටියකට එනවා. ඒ දෘෂ්ටිය කොයිතරම් ප්‍රබලද කියනවා නම් එයා සතර අපායට උනත් දාන්න පුළුවන්. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒ කාරණා හේතුඵල ධර්මතාවයට අනුව තේරෙනකම් ඔබ ධර්මයේ වඩද්දි ඉස්සරහට යද්දී ඔක හොඳට තේරෙනවා. එතකම් ශ්‍රද්ධාවෙන් හොඳට පිළිගන්න. මොකද ශ්‍රද්ධාවෙන් පිළිගන්නේ කොහොමද? ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තුන් ලෝකෙම ජයගත් උතුමන් වහන්සේ කෙනෙක්. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙස් නැති කරපු කෙනෙක්. ලෝකයේ පරම සැපේ විඳින කෙනෙක්. විඳපු කෙනෙක්. ලෝකයට නිවීමේ මඟ කියපු කෙනෙක්. ඒ වගේ මහා උත්තමයන් වහන්සේ නමක් දේශනා කරපු පෙර භවය අනාගත භවය අතීත භවයන් කියන ඒවා බොරු නම් වෙන්න විදිහක් නැහැ. ඒකාන්තෙන් සත්‍යයක්මයි කියලා අපි ඉස්සෙල්ලා පිළිගන්නට ඕන. ඒ පිළිගන්නේ දැනට ශ්‍රද්ධාවෙන් ඉස්සරහදී ඔබ ඒක අවබෝධයෙන්ම දැනගනීවි. මේ ධර්මයත් එක්ක හේතුඵල ධර්මතාවයත් එක්ක ගලපද්දී සිත් පරම්පරාවත් එක්ක මේක දකිද්දී ඔබ මේක ප්‍රත්‍යක්ෂ කොට ගන්නවා භවයක් තියෙනවාමයි. ඒ භවය නිරුද්ධ කිරීම තමයි මේ අපි කරන්න වෙහෙසෙන්න ඕනි. එතකොට අතීතයේ තිබිච්ච භවයන් අතීතයේ අන්ධ වෙච්ච ඒවා අතීතයේ ගොළු වෙච්ච ඒවා අතීතයේ බිහිදි වෙලා උපදින ඒවා මේ සියල්ල වෙන බව ඔබට දකින්න පුළුවන් වෙනවා. මොකෙන්ද දකින්න පුළුවන් වෙන්නේ? මස් ඇසින් නෙමෙයි ප්‍රඥාව කියන ඇසින්. එහෙම නැත්නම් නුවණ කියන ඇසින් ඔබට ඒක දැක ගන්න පුළුවන් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සමහර බුදුවරු ලෝකයේ පහළ වෙනකොට මිනිස්සු අන්ධ වෙලා උපදිනවා. එහෙම ඉපදුනා මේ බුද්ධ ශාසන වලින් පිටක් ගන්න බෑ. සමහර කාලවල බුදුවරු ලෝකේ පහළ වෙනවා. හැබැයි අපි ගොළු වෙලා ඉපදිලා ඒ බුද්ධ ශාසනයෙන් පිටක් ගන්න බෑ. එක්ක බිහිරි වෙලා, එක්ක මන්ද බුද්ධික වෙලා, එක්ක සතර අපායෙන් එහෙක, එක්ක තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ, නරකේ මේ කුමන හෝ තැනක ඉපදිලා. එතකොට බුදුවරු ලෝකේ පහළ වෙලා හිටියට අපිට තේරුමක් නැහැ. මොකද ප්‍රයෝජනයක් ගන්න හොඳ භවයක් අපිට හම්බෙලා නැහැ. සමහර බුදුවරු ලෝකේ පහළ වෙනකොට අපි මිත්‍යා දෘෂ්ටික කුලවල ඉපදිලා බුදුහාමුදුරන්ට ගර්හා කරනවා, නිඳා කරනවා, අපහාස කරනවා. එහෙම කර කර අපි සසර යනවා. එතකොටත් අපිට මේ බුද්ධ ශාසනය අහිමි වෙනවා. මොකද බුදු කෙනෙක් ළඟට හම්බෙලා ප්‍රයෝජනෙ ගන්න බෑ.
ඒ බණ අහන්නේ නැහැ. ඒ ධර්මය අහන්න නැතුව නිකන් ගර්හා කරනවා. අද මතක තියාගන්න යම් කෙනෙක් මේ ධහමට ගර්හා කරනවා නම් ඒ ගර්හා කරන්නේ ධර්මයේ නොදන්නා කමයි. යම් කෙනෙක්ගේ ධර්මයේ දැනගත්තොත් ඒ සනීපයේ වින්දොත් වචනයක් කියන්නේ නැහැ. මොකද ඒ සනීපය Tamanට දැනෙනවා. ඒකනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රඥාවන්ත වෙච්චි කිසිම කෙනෙකුට එහෙම නැත්නම් මේ ධර්මයේ දැනගත්ත කිසිම කෙනෙකුට මේක වැරදි කියලා ඇඟිල්ල දික් කරන්න බෑ. දෙවියෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් මාරයෙකුටවත් කිසිවෙකුට මේ චතුරාර්ය සත්‍ය වැරදි පටිච්ච සමුප්පාදේ බොරුයි කියලා ඇඟිල්ල දික් කරන්න හැකියාවක් නැහැ. හැබැයි මෝඩ ඒ කියන්නේ නුවණ නැති කෙනෙකුට මේක මෙහෙම නෙමෙයි කියලා කියන්න පුළුවන්. ඇයි නුවණ නැති කෙනෙක් එහෙම කියන්නේ? මොකද එයා ඒක අධ්‍යයනය කරන්නේ නැති නිසා. යම් කෙනෙක් පටිච්ච සමුප්පාදය අධ්‍යයනය කළොත් යම් කෙනෙක් චතුරාර්ය සත්‍ය කියන එක හරියට අවබෝධයෙන් දකින්න ගත්තොත් එයා අනිවාර්යෙන් මේ මග වඩනවා වෙන මගක් නම් තෝරගන්නේ නැහැ. ඒ තරම් සනීපයක් මේකේ තියෙනවා. හැබැයි සසර අපිට ඒක වඩන්න බැරි වුණා. මිත්‍යා දෘෂ්ටික වෙච්ච නිසා, වැරදි මත දරපු නිසා, වැරදි කුලවල ඉපදිච්ච නිසා අපිට ඒක අහිමි වෙලා ගියා. හැබැයි අපිට අද ඒක එහෙම වෙලා නැහැ. අද ඒ සියල්ල ලැබිලා තියෙනවා. සමහර කාලවල පින් කරලා වැඩි වෙලා බ්‍රහ්ම ලෝකවල අසඤ්ඤ තලවල ඉපදෙනවා. ඒ වගේම තමයි එහෙම නැත්තම් අරූපී බඹලොව ඒ වගේ තැන්වල ඉපදිලා ඒත් බුද්ධ ශාසනයක පිහිටක් ලබා ගන්න බැරි වෙනවා. ඒ වගේ කාලත් ඒ වගේ භවයනොත් අපි අනන්ත අප්‍රමාණ ගෙවලා තියෙනවා පින්නතුනි. මෙහෙම ගෙවලා මැරෙමින් නිපදමින් නැවිලා අද මේ ගෞතම භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය අපිට සියල්ලත් එක්ක ලැබුණා. සේරමත් එක්ක ලැබුණා. හැබැයි මේකෙන් ප්‍රයෝජනේ ගන්න නැත්නම් මොන තරම් අවාසනාවන්තයේද? ඒ අවාසනාවන්තකම මෙච්චරයි කියලා කියන්න බෑ. මොන තරම් අවාසනාවන්තයේද කියන වචනේ තමයි කියන්න තියෙන්නේ. ඒ නිසා පින්නතුනි මේ ජීවිතේ ප්‍රයෝජනයක් ලබන්නට ඕනේ. මොකද ආපු සසර සෙල්ලමක් නන් නෙමෙයි. භාගවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර කිහිපයක් තියෙනවා සංයුක්ත නිකායේ නිධාන වග්ගපාළියේ අනම තග්ග සංයුක්තය කියලා. මේකේ සූත්‍ර 20ක් විතර තියෙනවා. මේ සූත්‍ර 20 පුරාවටම මේ සසර කොයිතරම් දීර්ඝ ගමනක්ද? ඒ ආපු ගමන කොයිතරම් දීර්ඝද? ඒ ආපු භවයන් වල මැරෙමින් නිපදමින් ආපු සංසාර ගමන කොයිතරම් දුක්ඛදායකද කියන කාරණේ උන්වහන්සේ උපමා වලින් අපිට පෙන්නනවා. ඒ කාරණා ටිකත් අපි සාකච්ඡා කරගෙන අපි ඉස්සරහට යමු. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. මේක හොඳට අහපු කාරණයක් ඔබ. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සත්තා ධාවතං සංසාරතං කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන අනවරාග්ග සංසාර ගමනක කෙලවරක් පනවන්න බැරි සංසාර ගමනක කෙලවරක් දකින්න බැරි මුලක් දකින්න බැරි අගක් දකින්න බැරි සංසාර ගමනක මැරමින් නිපදමින් ආව කුමක් නිසාද? අවිද්‍යාව නිසා හා තණ්හාව නිසා. අවිද්‍යාව නොදැනීමත් තණ්හාව කියන එකේ ඇලීමක් නිසා අපි මේ සංසාර ගමනේ මැරමින් නිපදමින් ආවා. ඒ ආපු වාර ගාන කොච්චරක්ද කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගණනින් කියන්නේ නැහැ. ජේතවනාරාමේ වැඩ ඉන්න වෙලාවේ උන්වහන්සේ ළඟට භික්ෂුන් වහන්සේලා රැස් වෙච්ච වෙලාවක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ සංසාර ගමන කොයිතරම් දීර්ඝ එකක්ද? මේකේ කෙලවරක් පනවන්න බැරි බවත් මේකේ මූලය අග පනවන්න බැරි බව උන්වහන්සේ හරි ලස්සනට උපමා වලින් දේශනා කරනවා. එක උපමාවක් දේශනා කරනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මුළු ජම්බුද්දීපේ පුරාම තියෙන ගස් කොළන් ටික තනකොළේ ඉඳන් සියලු දේවල් ගෙනහල්ලා පුංචි කෑලි වලට කපනවා. පොඩි කෑලි වලට කපලා ගොඩක් ගහනවා. මුළු ජම්බුද්දීපේම තියෙන ගස් වේවා, පඳුරු වේවා, තනකොළ වේවා ඔක්කොම පුංචි කෑලි වලට කපලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම. මහණෙනි එක කෑල්ලක් අයින් කළා කියනවා මේ මගේ අම්මා. තව කෑල්ලක් අයින් කළා කියනවා මේ මගේ අම්මගේ අම්මා. තව කෑල්ලක් අයින් කළා කියනවා මේ ඒ අම්මගෙත් අම්මා. තව කෑල්ලක් අයින් කළා කියනවා ඒ අම්මගෙත් අම්මා කියලා මෙහෙම තමන්ගේ මූලය හොයාගෙන ගියොත් තමන්ගේ පළවෙනි අම්මා හොයාගෙන යන්න ගියොත්
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ජම්බු දීපේ තියෙන සියලුම වනාන්තර වලින් කපාගත් අඟලක්වත් නැති ඒ පුංචි කැලේ ටික සම්පූර්ණයෙන් ඉවර වෙලා යනවා. ඒත් ඔබේ මූලය නම් හොයන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඒ තරම් මේක හරි දීර්ඝයි. දීර්ඝ සංසාර ගමනක ආවේ සෙල්ලමක් නැහැ. ඒකේ මැරෙමින් නිපදෙමින් මැරෙමින් නිපදෙමින් ආපු විදිය අපිට හිතා ගන්නවත් බෑ. ඒ බින්ද දුක් වේදනාවන්. හැබැයි සසරේ අනාගතයටත් ඒකම නම් කරන්න හිතන්නේ. සසරේ ආපහු මෙරි මෙරි යන්නම නම් උත්සාහයක් දරන්නේ. ආපහු සසරට වැටිලා අර වගේ ආව වගේ සංසාර ගමනක් යන්න පටන් ගත්තොත් පින්නතුනි මොන තරම් වේදනාවක්ද කියලා හිතාගන්න. ඒ විඳීම කොයිතරම් ප්‍රබලද? සෙල්ලමක් නෑ. දැන් මේවා අහන්න ඕනි මොකක් සඳහාද? සසර ගැන දැනුමක් ලබා ගන්න නෙමෙයි. මේ සංසාරය ගැන දැනගෙන අවබෝධ කරගෙන වීරිය වඩන්න. මේවා අහන්නේ මොකටද? වීරිය වඩන්න. කුමටද ගැලවෙන්නේ? මේවා ඇහෙනකොට වීරියක් ඇති වෙන්න ඕනි. දෙයියනේ මම මේ වගේ භයානක සංසාර කතරක ආවද? එහෙනම් මේ ආපහු අනාගතේ එච්චර සසරකට වැටෙනවා බුද්ධ ශාසන හමුුනේ නැත්තම්. ඒ නිසා දෙයියනේ එහෙනම් ගැලවිලා යන්න ඕනි කියලා හොඳ අවබෝධයක් ඇති වෙනවා. ඒ තමයි උන්වහන්සේ අනමතග්ග සූත්‍රයේදී පෙන්නපු එක කාරණයක්. ඒ වගේම තව පටවි කියලා සූත්‍රයක් ඒ කොටසෙම දේශනා කරනවා දෙවෙනි සූත්‍රයේ විදිහට. ඒකේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ පොළවේ තියෙන පස් ටික ඩෙබර ඇට වගේ පුංචි පුංචි ගුලි වලට හදනවා. මේවා කරන්න පුළුවන් ඒවා නෙමෙයි උපමා. මේවා ඩෙබර ඇට ගානට හදලා යම් කෙනෙක් මේ මගේ තාත්තා, මේ මගේ තාත්තගේ තාත්තා, ඒ තාත්තගේ තාත්තා කියලා යම් කෙනෙක් තමන්ගේ පියාගේ මූලය හොයාගෙන ගියොත් මහණෙනි මේ පොළවේ තියෙන පස් ටික ඉවර වෙයි ඩෙබර ඇට ප්‍රමාණයට ගුලි ගහලා ඒ තමන්ගේ මූලය නම් හොයන්න හම්බෙන්නේ නැහැ. ඒ තරම් මහා දීර්ඝ සංසාර ගමනක ඒ තරම් මහා දීර්ඝ ගමනක් ඔබත් මමත් මේ සසරේ ඇවිල්ලා තියෙනවා කියලා පඨවි කියන සූත්‍රය අනමතග්ග සංයුත්තේ තියෙන පඨවි කියන සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. මම මේ උපමා කියන ඒවා හොඳට මතක තියාගන්න. මොකද මේවා හිතන්න මේ තරම් කාලයක් කොහොමද මේ සසරේ දුක් විඳේ අනාගතයේත් ඒ දුකම විඳිනවාද කියන එකකට එන්න ඕන නිසා තමයි අද උපමා රාශියම සියල්ලම ඔබට කියන්නේ. දැන් අපි එකක් වනාන්තරයේ උපමාවක් කිව්වා. ඒ වගේම තමයි මහා පොළොව පිළිබඳ උපමාවක් කිව්වා. මේවා මතක තියාගෙන නිදහසේ කල්පනා කරන්න. මොකක්ද මේ උපමා වලින් භාග්‍යවතුන් වහන්සේ කියන්න උත්සාහ කළේ කියලා. ඒ වගේම තවත් සූත්‍ර දේශනාවක් ඒකේ තියෙනවා අස්සු සූත්‍රය කියලා. අස්සු සූත්‍රයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කඳුළු උපමා කරලා. උන්වහන්සේ දේශනා කරනවා මේ ආපු සංසාර ගමනේ ප්‍රියයන්ගෙන් වෙන් වෙලා ප්‍රිය මිනිස්සු ඉන්නෝනේ අම්මා තාත්තා ඥාති හිතයිචින් ඔබට ප්‍රිය මිනිස්සු ඉන්නෝනේ අනේ ප්‍රිය අයගෙන් වෙන් වෙලා අඬපු කඳුළු වල ප්‍රමාණය එකතු කළොත් සතර මහා සාගරයට වැඩි කිය. සතර මහා සාගරයේ ජල කඳ අපිට හිතන්නවත් පුළුවන්. මේ භාග්‍යවතුන් වහන්සේ ආවට ගියාට කියනේම නෙමෙයි මහා ප්‍රඥාවෙන් ලෝකයේ දැකලා කියපුවා. එතකොට ඒ වගේ මහා සංසාර ගමනක් අපි ඇවිල්ලා තියෙනවා කියලා පෙන්වන්නයි බුදුහාමුදුරන්ට මේ ඕනි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උත්සාහ කරන්නේ සතර මහා සාගරයේ තරම් කඳුළු පිරෙන්න නම් එක භවයක අඬන්න පුළුවන් දෙච්චර. අපි එක භවයකට අඬපු ඔක්කොම එකතු කළත් ගැලුමක්වත් එකතු කරගන්න හම්බෙන්නේ නැහැ. ඊට එච්චර කඳුළු ප්‍රමාණයක් යන්නේ නැහැ. හැබැයි ඒ අර සත්ත මහා සාගරයේ කඳුළු තරම් වෙන්නේ නිකන් හිතන්න මොන තරම්ද කියලා එක හිතන්නවත් පුළුවන්ද? ඒ ප්‍රියයන්ගෙන් වෙන් වෙලා අප්‍රියයන් හා එක්ුණ දුක ඒත් ඒ වගේමයි. ඒ වගේම මව මැරිච්ච දුක, තාත්තා මැරිච්ච දුක, ඒ වගේම සහෝදරයා නැති වෙච්ච දුක, පුත්‍රයා නැති වෙච්ච දුක, දුව නැති වෙච්ච දුක, නෑයම් මිත්‍රයන් මේ වගේ ඒවා, ඒ වගේම රෝග පීඩා ඇති වෙලා අඬපු දුක මේවයි පින්නතුනි කෙලවරක් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. දැන් මේ වගේ ගත්තම මේ අඬපු වාරවල් වල වෙන වෙනම එකතු කළා. සතර මහා සාගරයේ තරම් හරි විශාල. මේකෙන් ඔබ දකින්න ඕනි මේ සසරේ දීර්ඝත්වය. අපි මේ ආපු ගමනේ කොයිතරම් දීර්ඝව ඇවිල්ලා තියෙනවාද කියන එක හොඳට නුවණින් දකින්න. නුවණින් දැක්කොත් තමයි මම ඊට පස්සේ කියන්න තියෙන කාරණා ටික ඔබට හොඳට තේරෙන්නේ. ආපු දීර්ඝ ගමන මේ උදාහරණ වලින් හොඳට දකින්න. දැන් කඳුළු පිළිබඳ උදාහරණය, පටවිය පිළිබඳ, පොළොව පිළිබඳ උදාහරණය, වනාන්තරය පිළිබඳ උදාහරණය,
මේ භාග්‍යවතුන් වහන්සේ අපිට තේරුම් ගන්න කියපුවා. මොකද ගණනින් අපිට කියන්න බෑ ආපු ගන්න. ඒ නිසා මේව හොඳට මතක තියාගන්න. ඊළඟට ඒ අනමතග්ග සංයුත්තේම තියෙනවා කීර කියලා සූත්‍රයක්. කීර කියන සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මව්කිරි උපමා කළා. මහණෙනි ඔබ මේ සංසාර ගමනේ ආපු වාරවල ඔබ මවගෙන් දීපු කිරි කොයිතරම්ද කියනවා නම් සතර මහා සාගරයට වැඩි කියනවා. ඒ තරම් අපි මව්වරුන්ගෙන් කිරි බීලා තියෙනවා. ඒ තරම් දීර්ඝ ගමනක් ඇවිල්ලා තියෙනවා. මේක සෙල්ලමක් නන් නෙමෙයි. ඒ නිසා මේ සසරේ දිගම දකින්න. ඒ වගේම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතනදී කල්පය කියලා කාරණේකුත් ඒ තමයි පබ්බත කියන සූත්‍රයක් තුල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කල්පය කියන එක විග්‍රහ කරනවා. දැන් මේ අපි විඳගෙන යන සංසාර ගමනේ එක කල්පයයි දෙකයි කියලා අපිට ගණන් කරන්න බෑ කල්ප ප්‍රමාණයව. කල්පයකට තියෙන අවුරුදු ගණන් කරන්නත් බෑ. ඒ වගේ දීර්ඝ කාලයක් ගම ආපු සංසාරය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගව්වක් දිග, ගව්වක් කුස, ගව්වක් වට ප්‍රමාණයේ තියෙන පර්වතයක් තියෙනවා. කවුරු හරි සේදරෙද්දක් අරන් ඇවිල්ලා මේක පිරිමදිනවා. පොඩ පිරිමදිනවා අවුරුදු 100කට වතාවක්. 100කට වතාවක් පිරිමදලා යම් දවසක මේ පර්වතයේ ගෙවෙනවාද ඒ පර්වතයේ ගෙවුනත් කල්පය අවසන් නැහැ කියනවා. කල්පය අවසන් නැහැ කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක සෙල්ලමක් නන් නෙමෙයි. කල්පේ ඉවර නැහැ. ඊළඟට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අබ උපමාවකුත් ඒක නම් ඔබ දන්න නිසා මම ඒක ගැන සාකච්ඡා කරන්නේ නේ. අබෑට ඒ උපමාව. ඒකත් කල්පේ දීර්ඝත්වය කියන්නේ. අපි මේ කල්පයක් විතරක් ඉපදෙමින් මැරෙමින් ඉන්නව නෙමෙයි. ඊට වඩා මහා අප්‍රමාණ කල්ප 100,000 ගණන් ඇවිල්ලා තියෙනවා. ඊළඟට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කල්පවල විශාලත්වය කියනවා. දැන් කතා කරගෙන ආපු ඔක්කොම කල්පයක් තුල වින්දේවා. කල්පයක් තුල තමන්ගේ අම්මා තාත්තගේ මූලය හොයාගන්න බැරි එක. ඒ කල්පයක් තුලවත් ඒක දකින්න බෑ. ඒක හොයාගන්න ගියොත් ඒ වනාන්තරවල ගස් කොළන් ටික ඉවර වෙනවා. ඒ වගේම තමයි පොළවේ ඩෙබරයට ප්‍රමාණයට ගත්ත පස්පිඩවල් ටික ඉවර වෙනවා. කල්පයකවත් ඒ අම්මා තාත්තගේ මූලයවත් හොයාගන්න අපිට බෑ. ඒ තරම් විශාලයි මේ කල්පයක තියෙන සසර. භාග්‍යවතුන් වහන්සේලාට මේ කල්පය කොයිතරම් දීර්ඝද කියලා දේශනා කරනවා. ශ්‍රාවකයෝ 4 දෙනෙක් ශාවක කියන සූත්‍රයක් තියෙනවා. අන්නේ සූත්‍රෙදි දේශනා කරනවා භාග්‍යවතුන් වහන්සේ මහා ශ්‍රාවකයන් 4 දෙනෙක් අවුරුදු 100ක් ආයුෂ තියෙන ශ්‍රාවකයන් 4 දෙනෙක් මෙහෙම කල්පනා කරනවා. කොහොමද? එක දවසට කල්ප ලක්ෂයයි, දෙවෙනි දවසට කල්ප ලක්ෂයයි, තුන්වෙනි දවසට කල්ප ලක්ෂයයි කියලා දවසට කල්ප ලක්ෂය ගානේ මෙනෙහි කරනවා. මෙහෙම මෙනෙහි කළා ඒත් කල්ප ගාන මෙච්චරක් සසරේ ආවා කියලා. මම කල්ප 100ක් ආවා, කල්ප ලක්ෂයක් ආවා, කල්ප කෝටියක් ආවා, කල්ප ප්‍රකෝටියක් ආවා කියලා ඒත් කෙලවර දකින්න බෑ කියනවා. මූලය දකින්න බෑ කියනවා. ඒ ස්වාමින් වහන්සේලාගේ ආයුෂය ගෙවිලා යනවා. අවුරුදු 100 ගෙවිලා යනවා. ඒත් Taman සසරේ ආපු මූලය නම් හොයන්න බෑ. ඒතර කල්ප කෝටියක්ද කල්ප ප්‍රකෝටියක්ද කියලාවත් කියන්න බෑ. ඒ තරම් දීර්ඝ ගමනක් මේ සසරේ ආවා. ඔකට හරි ලස්සන උපමාවක් තියෙනවා ගංගා කියන සූත්‍රයේදී. ගංගා කියන සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි. භාග්‍යවතුන් වහන්සේ බමුණෙකුට මේක දේශනා කරන්නේ. බමුණෙක් ඇවිල්ලා අහනවා ස්වාමීනි මේ සංසාරේ කොයිතරම් දීර්ඝද? ඒ වෙලාවේ කියනවා බමුණ ගංගා නම් නදියේ වැලි කැට ගන්න ඔබට ගණන් කරන්න පුළුවන්ද? ඔබට හිතන්නවත් පුළුවන්ද? එක වැලි කැටේ ගානේ වෙන්කර ගණන් කරන්න පුළුවන්ද? ඒකේ සීමාවක් දකින්න බෑ. බමුණ ගංගා නම් නදියේ යම් වැලිකට ප්‍රමාණයක් තියෙනවද අන්න ඒ වගේ කල්ප ප්‍රමාණයක් අවුරුදු නෙමේ කල්ප එක වැලි කැටයක් එක කල්පයයි ඒ වගේ කල්ප ප්‍රමාණයක් මේ සංසාරේ අපි මැරෙමින් නිපදෙමින් ඇවිල්ලා තියෙනවා. නමුත් අපිට හිතන්නවත් බෑ. කල්පය කියලා කියන්නේ කල්පයට තියෙනවා අන්තර කල්ප 256ක්. අන්තර කල්ප 256ක් තියෙනවා. ඒ අන්තර කල්ප 256ක එකතුවක් තමයි මහා කල්පයක් කියලා කියන්නේ. අන්න ඒ වගේ කල්ප ගංගා නම් නදියේ වැලි කැට ගානට මේ සංසාරේ මැරෙමින් නිපදෙමින් ඇවිල්ලා තියෙනවා. සෙල්ලමක් කියලා හිතන්න. ඒ ආපු ගමන හැමදාම දෙවියෙක් වුණා නම් ප්‍රශ්නයක් නැහැ. ඒ ආපු ගමන හැමදාම බ්‍රහ්මියෙක් වුණා නම් ටිකක් හරි ප්‍රශ්නයක් නැහැ. මිනිස්සුම වෙලා ඉපදුනා නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ ආපු භවයන් වල ඉපදිලා තියෙන ස්වභාවය දැක්කොත් පින්නතුනි
ඔබට හිතේ දෙයියනේ අනාගතේ නම් මෙහෙම භවයන් වල මම යන්නේ නැහැ. ඉක්මනට ගෙවිලා ඉක්මනටම මිදිලා යනවා කියන අවබෝධයක් එනවා. මොකද මේ ආපු ගමන තුල අපි ඉපදුනේ දෙවියෝ වෙලා විතරක් නෙමෙයි. ඒකට හරි ලස්සන සූත්‍රයක් ඒ දේශනාවන් තුලම තියෙනවා දණ්ඩ සූත්‍රය කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම් ලීයක් අරගෙන උඩට විසික් කළාට පස්සේ ඒ ලීය බිම වැටෙනකොට සමහර වෙලාවට අග වදින්නත් පුළුවන් මුල ඒකේ අග වදින්නත් පුළුවන් බිම ලීයේ මුල වදින්නත් පුළුවන් ලීයේ මැද වදින්නත් පුළුවන් බිම අන්න ඒ වගේ මැරෙන සත්වයා සංසාරේ දෙවියෝ වෙන්නත් පුළුවන් තිරිසන් ලෝකෙට වැටෙන්නත් පුළුවන් මනුස්ස ලෝකෙට වැටෙන්නත් පුළුවන් එකම භවයේ සංසාරේ ගමන් කරන්නේ නැහැ. එයා හේතුව සකස් කරලා තියෙන්නේ යම්සේද ඒකට අනුව ඵලය විඳින්න වෙනවාමයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ නිසා සසරේ හැමදාම මිනිස්සු උනේ නැහැ. හැමදාම දෙවියෝ වෙලා ඉපදුනේ නැහැ. මේ විඥාණය සුදුසුකම් සපුරලා තියෙන විදිහට ඊළඟ භවයට ගිහිල්ලා හදා ගන්නවා තවත් කූඩුවක්. ඒ ශරීරයේ දිව්‍ය ශරීරයක් වෙන්න පුළුවන්, බ්‍රහ්ම ශරීරයක් වෙන්න පුළුවන්, තිරිසන් සතෙක් බවට පත් වෙන්න පුළුවන්. මෙහෙම ගමනක් ආවේ. එක භවයක මිනිස්සුયો විතරක් වෙලා ඉපදිලා අපි හිතමු එක කල්පයක දිගටම මිනිස්සුયો වෙලා උපදින්නේ කියලා. අන්නේ මිනිස්සුયો වෙලා විතරක් ඉපදින වාරවල ඇටසැකිලි ටික විනාශ වෙන්නේ නැතුව එකතු කරගන්න පුළුවන් වුණොත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වේපුල්ල පර්වතයට වඩා විශාලට කොට ගන්න පුළුවන් කියලා. එක කල්පයක මිනිස්සුયો විතරක් වෙච්ච වාර ගන්න. මේක සෙල්ලමක් නෙමෙයි. ඒ නිසා ඔන්න දැන් දීර්ඝ සසරේ සංසාරයේ කල්ප ප්‍රමාණයක් ඒ වගේම සසරේ ආපු ප්‍රමාණයේ දීර්ඝත්වයක් ටිකක් ඔබට අවබෝධ කරගන්න පුළුවන්. ඕක එකපාරට තේරෙන්නේ නැහැ. තාම ඔබට තේරෙන්නේ නැහැ. තේරෙන්න නම් හේතුඵල ධර්මතාවය කියන එක ඉස්සරහදී හොඳට දැනෙන්න ඕන. දැනට ඕක අවබෝධයෙන් දකින්න බැරි වුණත් විශ්වාසයෙන් හරි දකින්න උත්සාහයක් දරන්න. මේ වගේ සංසාර ගමනක් අපි ආවද? දෙයියනේ මේ වගේ භවයක ආවද? මේ ආපු ගමන කොහොමනම් එකක් වෙන්නේ නැද්ද? අන්න ඒකට ලස්සන සූත්‍ර ටිකක් ඒකෙම ဒုတိ වර්ගයේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. මේ කාරණා ටික ගත්තෙම සසර ගැන හොඳ තේරුමක් ලබා ගන්න. එෙහිදී එක සූත්‍රයක් තියෙනවා දුග්ගති සූත්‍රය කියලා. දුග්ගති සූත්‍රයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේදී භික්ෂුන් වහන්සේලාට දේශනා කරද්දී කියනවා මහණෙනි ඔබ යම් දිලින්දෙක් දැක්කොත් දිලිඳු මිනිස්සු දන්නවනේ දුප්පත් අය මොන වගේ දිලින්දෙක්ද අතපය නැති දැන් ඔන්න හොඳට මවා ගන්න අතපය නැති දිලින්දෙක් දැක්කොත් හිතන්න කියනවා ඔබ සංසාරේ එහෙම වෙලා ඇති වාර අනන්තයි. ඔන්න දැන් තේරෙනවද සසරේ මැරෙමින් ඉපදෙමින් හැමදාම හොඳ ජීවිත ගත කළේ නැහැ කියලා. දැන් ඔබ දකින්න ඕනි කාරණේ මොකක්ද එහෙනම්? යම් දිලින්දෙක් දැක්කම Tamanට මතක් වෙනෝනි අතපය නැති දිලින්දෙක් දැක්කහම දෙයියනේ මම සසරේ මෙහෙම ඉපදිලා තියෙනවනේ. සසරේ මමත් මෙහෙම හිඟා කාලා තියෙනවනේ. සසරේ මමත් මෙහෙම අතපය නැතුව ඉපදිලා තියෙනවනේ. එහෙම මහා කල්ප ගානක්නේ ගෙවාගෙන ආවේ. එහෙම ඉපදිච්ච වාර මෙච්චරයි කියලා කියන්න බෑනේ දෙයියනේ. එහෙම සංසාර ගමනක් නේද මේ තියෙන්නේ. මේකෙන් ගැලවෙන්නනේ බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ දේශනා කළේ. එහෙනම් මේ ධර්මයේ භාවිතා කළා ඉක්මනින් ගැලවිලා යන්න ඕන කියලා චිත්තයක් ඒ සිතට එනවා. ඒ විතරක් නෙමෙයි නරක පැත්ත ඒ දුක්ඛිත පැත්ත විතරක් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ එතනම දේශනා කරනවා සුඛිත කියලා සූත්‍රයක්. එතෙන්ද කියනවා මහණෙනි ඔබ මේ ලෝකේ මහා සැප විඳින මිනිස්සු දැක්කොත් මහා සැප විඳින මිනිස්සු දැක්කොත් හිතන්න දෙයියනේ මමත් සසරේ කොයිතරම් මේ වගේ සැප විඳද මේ වගේ මහා මන්දිර තනාගෙන වතු පිටි තියාගෙන මං සසරේ කොච්චර ජීවත් වෙන්නේ නැද්ද? හැබැයි අද ඒවක්කෝ ඔන්න දකින්න ඕනි කාරණේ අද ඒවක්කෝ අද ඒ සියල්ල ෂේ වෙලා ගිහිල්ලා සසරේ අනන්ත සැප විඳලා තියෙනවා සසරේ අනන්ත දුක් විඳලා තියෙනවා කියලා දකින්න පුළුවන් වෙන්නට ඕනි. එහෙම දකින්න බැරි වුණොත් පින්නතුනි මහා වාසනාවක් බවට පත් වෙනවා. ඒ වගේම තවත් මහා භයානක විදිහේ ඇඟීමක් ගැනත් දැන කාරණයක් සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේ තින්ස කියන සූත්‍රය තුල. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ ළඟට එන පාවෙය්‍යක කියන භික්ෂුන් වහන්සේලා 39 ආවම උන්වහන්සේලාට දේශනා කරනවා මහණෙනි මේ සසරෙන් ඔබ ගැලවෙච්ච එකමයි හොඳ. මේ සසරේ මොනතරම් භයානකද කියනවනම් ඔබ මිනිස්සෙක් වෙලා ඉපදිච්ච වාරවල ඔබේ බෙල්ල කැපිලා ගිය වාරවල හැලිච්ච ලේ ප්‍රමාණය මේ මහා සාගරයට වඩා වැඩි කියනවා.
මිනිස්සෙක් වෙලා ඉපදිලා ඉද්දි බෙල්ල කැපිච්ච වාරේ ඒ වගේම සොරෙක් වෙලා මංකොල්ලකාරයෙක් වෙලා තමන්ගේ බෙල්ල ගහලා ගිය අවස්ථා කොච්චරක්ද කියලා කියන්න බෑ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ මනුස්ස ලෝකේ ඒ වගේම ගොන් හරක් වෙලා හරක් කුලේ ඉපදිලා හරකුන් වෙලා මිනිස්සුන්ගේ ආහාරයට පත් වෙච්ච වාර බෙලි කැපුම් පාරවල් කාපු වාර මෙච්චරයි කියලා කියන්න බෑ ඒ ගලා ගිය රුධිරය සතර මහා සාගරයට වඩා වැඩි කියනවා එළුවන් වෙලා බැටළුවන් වෙලා මුවන් වෙලා ඌරන් වෙලා කුකුලන් වෙලා මේ වගේ තිරිසන් සත්‍යයන් බවට පත් වෙලා සංසාරයේ බෙල්ල කැපිලා ගිය වාර කොයිතරම්ද කියලා හිතන්නවත් බෑ. එහෙම සංසාර ගමනක් ගෙවි හැමදාම සැපසේ ආපු ගමනක් නෙමෙයි ඔය කල්ප ගන්න. සැපසේ ආව ගමනක් නෙමෙයි කෙලවරක් පේන්නේ නැති සංසාරේ. දකින්න ඕනි කාරණේ මොකද්ද? දෙයියනේ එහෙනම් මෙතනටත් ඇවිල්ලා ආපහු අනාගතයට ඒ වගේ කල්ප ගානක් හදා ගන්නවද මේ භවෙින්ම ගැලවිලා යනවද කියලා චිත්තයක් ඇති කරගන්නට ඕන. මේ ධර්මයේ තියෙන එහෙම ගැලවෙන්නමයි. මේක ගැලවෙන්නමයි තියෙන වෙන මොහොතකවත් නෙමෙයි දෙයනේ මෙහෙම සසරක් තියෙද්දී සසර කාපු අපි තාම මේ දේ කරන්න යනවා නම් මොනතරම් දුකක්ද ඒ නිසා ඔබ මේ සංසාර මේ භවය තුල මේ ජීවිතය තුල ඔබට යම් කෙනෙක් දැක්කොත් සැප විඳින කෙනෙක් වේවා දුක් විඳින කෙනෙක් වේවා දැක්කොත් ඔබට මානසිකාරයක් ඇති වෙන්න ඕනි සසරේ මම මෙයා වගේ ඉඳලා ඇති සසරේ මේ වගේම දුක් විඳලා ඇති සසරේ මේ වගේම සැප විඳලාත් ඇති කියලා දකින්නට ඕනි ඒකෙන් ලැබෙන වාසියක් ඔබට තියෙනවා ඒකත් මම ඔබට සඳහන් කරලම ඉස්සරහට යන්න ඒ තමයි අපි හිතමු මහා දුක්ඛිත මිනිස්සෙක් ඉන්නවා වැරහැලි ඇඳගෙන කන්න දෙයක් නැතුව ඒ වගේම අතපය නැතුව හිඟා කාගෙන ඔබේ ගෙදරට එනවා කියලා හිතන්නකෝ ආපු ගමන් ඔබට මුලින්ම ඇති වෙන්නේ මහා පිළිකුලක් එක්ක ඔබට එනවා ගැටීමක් ඒ ගැටීමත් එක්ක ඔබට එනවා වෛරයක් අකමැත්තක් එනවා එනකොටම බයිනවා ගහන්න හිතනවා එලවන්න හිතනවා ගොඩාක් දේවල් කරන්න හිතනවා අකුසල් රැස් කරන්න හිතනවා හැබැයි ඔබ දැක්කනම් සසරෙත් මම මේ වගේ හිඟා කාගෙන ගිහිල්ලා ඇතිනේ සසරෙත් මම මේ වගේ අතපය අහිමි කරගෙන කොච්චරනම් ඉන්නේ නැද්ද මමත් කොච්චරනම් මිනිස්සුන්ගෙන් ගුටි කන්නේ නැද්ද ගෙවල් ගානේ ගිහිල්ලා එහෙම දකිනකොට ඔබට අර ඒ මිනිස්සුත් එක්ක ගැටෙන්න හිතෙන්නේ තමන්ට පුළුවන් උපකාරයක් කරන්න හරි කාරුණික චේතනාවක් වෙනවා සසරේ කරගත්ත කර්මයනේ මමත් කර්ම ගෙවලා මමත් සසරේ කර්ම කරලා මේ වගේ කොච්චරනම් වෙන්නේ නැද්ද ඒ නිසා එයාව දැකලා කමටහනක් කරගන්න උනේ දෙයියනේ මෙන්න සසරේ ස්වභාවය මේ තමයි අකුසලයේ රැස් කරලා අයහපත කරලා ලැබිච්ච ජීවිතේ ඒ නිසා මම මේක හොඳට අවබෝධ කරගන්න ඕනේ කියලා ඒ දිහා බල්ලා කමටහනක් කරගෙන ඔබ ගැලවෙන්න හිතක් හදාගන්න මට කල්යාණ මිත්‍ර සම්පත්තිය නැති වුණොත් සසරෙන් ගැලවෙන මඟ කියලා දෙන්න කෙනෙක් නැති වුණොත් දෙයියනේ මටත් මේකම වෙනවා නේද හැබැයි අද කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබිලා අද ගැලවෙන මගත් ලැබිලා එහෙනම් මේකෙන් ගැලවිලා යන්නම ඕනි නේද කියලා හිතන්නට ඕනි මහා පොහසත් කෙනෙක් දැක්කම හරි ඉරිසියාවක් සමහර වෙලාවට එනව නේද මහා වාහන තියාගෙන මහා මන්දිර හදාගෙන ඒකත් නැති වෙනවා මේක හරි අවබෝධයෙන් දැක්කොත් ඒ තමයි එතකොට දකින්න ඕනි සසරේ මමත් මේ වගේ කොච්චර සැප විඳින්නේ නැද්ද කොච්චර ගෙවල් දොරවල් හදාගෙන ඉන්නේ නැද්ද යාන වාහන තියාගෙන ඉන්නේ නැද්ද රත්තරම් මුතුමැණික් පැලදගෙන කොච්චර ඉන්නේ නැද්ද හැබැයි ඒව සසරෙන් මට අරන් එන්න බැරි වුණානේ සසරෙන් ගේන්න බෑ නේව එහෙනම් මේවට ඇලිලා මොකක් දැති වැඩේ මේවට ඉරිසියා කළා ඇති වැඩේ මොකක්ද සසරේ නොවින්ද දෙයක් නෙවෙයිනේ වින්ද දෙයක්ම නෙමෙයි අපි දකින්නේ අන්න එහෙම දැක්කට පස්සේ යාලට ඇලෙන්න යන්නවත් ඉරිසියා කරන්නවත් යන්නේ නැහැ දුගී දුප්පත් මිනිස්සයත් එක්ක ගැටෙන්න යන්නේත් නැහැ උපේක්ෂාවට එන උපේක්ෂාවට නෙමෙයි මහා ප්‍රඥාවක් ඇති කරගන්න උත්සාහයක් දරනවා ඒ කොහොමද ඒ තමයි මම අතීතයේ මේ තරම් සැපත් ඉඳලා තියෙනවා මේ තරම් දුකක් ඉඳලා තියෙනවා කියන එක දකිනවා අන්න ඒක දැක්කොත් ගැලවෙන්න හිතනවා ඇයි ඒ විඳ දුක ඒකච්ඡය වෙලා ගිහිල්ලා නැවතත් අපිට විඳීමම තියෙනවා විඳ සැපය ඒකච්ඡය වෙලා ගිහිල්ලා අන්නේ දෙකම දකින්න පුළුවන් කමක් තියෙන්නට ඕනි එතකොට තමයි හිතේ තේරෙන්නේ මොනවා රැස් කළත් මොනවා ලබා ගත්තත් ලෝකෙ පිරෙන්න තියාගත්තත් දෙයියනේ වැඩක් නෑනේ එහෙම්ම තියලා යන්න වෙනවානේ ආපහු අලුත් භවයකට ගිහිල්ලා රැස් කරන්න වෙනවානේ කියන එකක් තේරෙන්න ගන්නවා එතකොට ඒ භවයේත් රැස් කරලා ආපහු ඒක තව කෙනෙකුට දීලා අපිට ඊළඟ භවයටත් යන්න වෙනවානේ කියලා එතකොට ධනේ අවශ්‍යතාවයට විතරක් රැස් කරගෙන ජීවිතේ පවත්වාගෙන යන්න විතරක් ගෙවල් දොරවල් හදාගෙන ජීවිතේ පවත්වාගෙන යන්න විතරක් යාන වාහන අරගෙන
තමන්ගේ අවශ්‍යතාවයට පමණක් දේවල් රැස් කරගෙන හරි ලස්සනට හරි සතුටෙන් පීඩාවෙන් තොරව ජීවිතය ගෙන යනවා. මොකද සසර ගැන හරියට අවබෝධ වුණාම. හැබැයි අද ලෝකයා කරන්නේ එකද? නොවින්ද සැප හොයන්නේ නැද්ද? ලෝකේ වින්දේ නෑ වගේ හොයන්නේ නැද්ද? සසරේ නොවින්ද දෙයක් තියෙනවද ඔබට මේවත් එක්ක කියන්නේ? එක වෙලාවක භාග්‍යවතුන් වහන්සේ කඩිගුලක් දිහා බලාගෙන කියනවා මහණෙනි මේ කඩිගුලේ සක්විති රජ නොවෙච්ච කෙනෙක් නෑ. ශක්‍ර දේවේන්ද්‍රයා නොවිච්ච කෙනෙක් නෑ. බ්‍රහ්මයා නොවිච්ච කෙනෙක් නෑ. රාජ මහා අමාත්‍යවරු නොවිච්ච කෙනෙක් නෑ කියලා. හොඳම කමටහන ඒ තමයි දෙවියෝ කඩිගුලේ ඉපදිලා, බ්‍රහ්මයෝ කඩිගුලේ ඉපදිලා, ශක්‍ර දේවේන්ද්‍රයා කඩිගුලේ ඉපදිලා, සක්විති රජ වෙලත් කඩිගුලේ ඉපදිලා මොන දුකක්ද? දිව්‍ය ලෝකයේ සැපේ කෝ දැන් ඒ කඩිගුලේ ඉන්න සත්වයන්ට, බ්‍රහ්ම ලෝකයේ සැපේ කෝ කඩිගුලේ ඉන්න සත්වයන්ට. සක්විති රජ කියන්නේ ලෝකෙම පාලනය කරන මිනිස්සු. ඒ ලෝකම පාලනය කරපු කෙනාගේ ඒ චක්‍ර රත්නය කෝ දැන්? ඒ සැපේ දැන් කෝ? සියල්ල ෂේ වෙලානේ. දැන් කඩියෙක් විදියට විඳින ජීවිතේ නේද විඳින්නේ? ඒ ජීවිතේ විඳින කඩියට තේරෙනවද සක්විති රජ වෙච්ච එක? දිව්‍ය ලෝකවල හිටියා කියන එක. ඒ සැපේ ෂේ වෙලා ගිහිල්ලා. අපිට ඕක වෙන්නේ නැද්ද? අපිට ওই දේවල් වෙන්නේ නැද්ද? එහෙනම් මොන දේවල් වින්දත් පින්නතුනි අන්තිමට දාලා ඒව තියලා යන්න වෙනවනේ. ඒකනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව සතර කමඨහන් වලදීම දේශනා කරන්නේ මහා සම්පatti සම්පත්තා යතා සත්තා මතා ඉද තතා අහම් මරිස්සාමි මරණම් මම එස්සති. මහා සම්පත් තියෙන මිනිස්සු, මහා ධනය බලය නිලතල මේ තියෙන මිනිස්සු ඒ සියල්ල තියලා යන්න වෙනවා. ඒ සියල්ල තියලා යන්න වෙනවා. හරියට කොහොමද සබ්බම් පහය ගමනීය සියල්ල අත්හැරලා දාලා යන්න වෙනවා. දැන් තේරෙනවද? සම්පත් වලින් මරණය වළක්වන්න බෑ. සම්පත් වලින් නැතිවීම වළක්වන්න බෑ. සම්පත් වලින් අහිමි වීම වළක්වන්න බෑ. ඒ ධනෙ බලය තුලින් ඔබට දැනෙන පිළීම නවත්තන්න බෑනේ. ඒව පවා ඔබට ගෙනත් දෙන්නේ දුකක්නේ. එතකොට මේ ලෝකේ අපිව පෙළෙන දේවල් විතරක් රැස් කර කර ගැලවෙන්න අපි උත්සාහ කරන්නේ නෑනේ. අඩුම ගානේ ඔබට තියෙන දුක නැති කරගන්න, පිළීම නැති කරගන්න ඔබ කිසි දෙයක් කරන්නේ නෑනේ. පිළීම නැති කරගන්නත් ඔබ ධනෙ බලය මේව පාවිච්චි කරලා පුළුවන් ද බලනවා. අන්තිමට ගෙනත් දීලා තියෙන මේ වගේ 10 ගුණයක් විතර දුකක්, 100 ගුණයක් විතර දුකක්, 1000 ගුණයක් විතර දුකක්. මිනිස්සු දුක නිවන්න හදන්නේ දුකකින්මයි. අන්න ඒකයි ප්‍රශ්නය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අවබෝධ කරගෙන ප්‍රහීණය කිරීම. නැතුව දුක ගෙනත් දෙන එක විසික් කරන එක නෙමෙයි. දුක ගෙනත් දෙන එක අයින් කරන එක නෙමෙයි. ලෝකයා කරන්නේ යන්නේ ඒක. මම එදත් ඔබට කිව්වා අතහැරීම කියන එක හරි පරිස්සමින් අවබෝධ කරගන්න ඕනි එකක්. අතහරිනවා කියලා ඔක්කොම දමල ගහලා හිඟන්නෙක් වගේ ඉන්න ජීවිතයක් ගැන නෙමෙයි කතා කරන්නේ. ජීවත් වෙන්න ධනෙ ඕනි, ජීවත් වෙන්න සල්ලි ඕනි, ජීවත් වෙන්න ජොබ් එකක් ඕනි, ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕනි, ජීවත් වෙන්න යාන වාහන ගන්න ඕනි. අද කාලේට අවශ්‍ය සියල්ල ඔබ ගන්න. හොඳට ගෙයක් හදාගන්න, හොඳට වාහනයක් තියාගන්න. ඒ ඔබට මේ ජීවිතය තුළ යම් සැප පහසුවක් තිබුණොත් තමයි මග වඩන්න පුළුවන් වෙන්නේ. වාහනයක් නැති වුණොත් එයාට වාහනේ ගන්න හිණිනේ තියෙන්නේ. හැබැයි ඒව සැපරිලා තියෙනවනම්, ඒ සියල්ලම තියෙනවනම් එයාට එතකොට මේ ප්‍රශ්නේ නෑ. ඒ ගැටලුව විසඳිලා. එතකොට එයාට පුළුවන් සසරෙන් ගැලවෙන මග වඩන්න නිදහස් මනසක් තියාගන්න. නිදහස් මනසක් තියාගන්න. එනිසා තමන්ගේ ප්‍රමාණයට ජීවත් වෙන්න අවශ්‍ය කරන ඒවා පාවිච්චි කිරීම තහනමක් නෙමෙයි. ඒව ඕන තරම් පාවිච්චි කරන්න. ඒව ඕන විදියට තියාගන්න. හැබැයි ඒ තුල ඔබට ගෙනත් දෙන පිළීම ගෙනත් දෙන්නේ නැති වෙන්න වග බලා ගන්න. සසරේ ඕකේ පෙලිලා අනන්ත දුක් විඳගෙන ආවේ. විතක දෙවියෝ වෙලා, විතක බ්‍රහ්මයෝ වෙලා, විතක තිරිසන් සතුන් වෙලා මේ සංසාර ගමනේ කොයිතරම්නම් අපි ඇවිල්ලා තියෙනවද, කොයිතරම් භයානකද පින්නතුනි. ඔබට පාරේ යනකොට ලොන් හැලිච්චි බල්ලෙක් දකින්නකොට පණුව ගහලා ඇදගෙන කකුල් ඇදගෙන යන බල්ලෝ දැකලා තියෙනවනේ. මොකද ඒ සතාම ගත්තේ හොඳට ප්‍රකට නිසා. පාරවල වල නිතර දකින්න තියෙන. දැකලා නැත්නම් සමහරට එක කකුලෙන් ඉන්නේ. බඩවැල් එළියට පැනලා. එක ලෝම ගහක් නැහැ සමහරලාට අම ගිහින්. දකින්න අප්‍රසන්නයි. මහා ළඟට එනවටත් පිළිකුලක් තියෙනවා. නිකන් හිතන් ඒ සතා දැක්කාම මතක් වෙන්නේ නැද්ද දෙයියනේ මේ සසරේ පින් කරගත්තේ නැති එකෙක්නේ. සසරෙන් ගැලවුනේ නැති නිසානේ මේ වැටිලා තියෙන්නේ. කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබිච්ච නැති එකානේ.
සසරේ මිනිස්සුන්ගේ දෘෂ්ටි කාලා මාන්නේ මත් වෙලා මේ කුණු බල්ල වෙලා ඉපදිලානේ. ඒක දකින්න බැරිද? අපි මේ තිරිසන් ලෝකයේ සත්තු දිහා බල්ලා විනෝද වෙනවා විතරනේ. අහසේ කුරුල්ලෙක් පියාඹගෙන යනකොට අනේ හරි ෂෝක්නේ ලස්සන කුරුල්ලෙක්නේ. ඒ කුරුල්ලා විඳින වේදනාව අපි දකින්නේ නැහනේ. බල්ලෙක් ගෙදරට ගෙනාවම මේ සුන්දරත්වයේ දකින්නවා මිසක් ඒ බල්ලා විඳින වේදනාව දකින්නේ නැහනේ. ඔබ හිතනවාද ගෙදර සොරතලයට ඉන්න සතා හරි සතුටින් ඉන්නවා කියලා? ඒකෙන් කියන්නේ සොරසල් සත්තු හදන්න එපා කියන එක නෙමෙයි. ඒක ඔබේ කැමැත්ත. හැබැයි තිරිසන් සතාට ඕනි වෙලාවට එළියට යන්න පුළුවන්ද? අපිට ඕනි වෙලාවට ඌ එළියට යන්න. අපි හිතන ඌට ඕනි වෙලාවට ඒ ගියේ කියලා. මොකද අපි දන් වෙල ගලවන්නේ කොයි වෙලාවටද ඒ වෙලාවට එළියට යන්න ඕනේ. ආපහු ගැට ගහන්නේ කොයි වෙලාවද ඒ වෙලාවට ඌ ගැට ගන්න ඕනේ. ඌ කන්නේ ඕනි වෙලාවට නෙමෙයි අපිට ඕනි වෙලාවට ඌ කන්නේ. අපි හිතන බල්ලට ඕනි වෙලාව මේ වෙලාව කියලා නෑ. අපි කන වෙලාවට දුන්නොත් කෑවොත් හරි නැත්තන්නේ. ඒ වගේ අපි උත්සාහයක් දරන්නේ නැද්ද අපිට ඕනි විදියට ඒ තිරිසන් සතා පවත්වා ගන්න. එතකොට බලන්න තිරිසන් ලෝකයේ සැප විඳින කෙනාට සැප විඳින සත්වයාට පවා මහා පීඩාවක් තියෙනවා තිරිසන් ලෝකයේ තුල. ඊට වඩා මහා 10 ගුණයක් 20 ගුණයක් ලක්ෂ ගුණයක් පාරවල් වල ඉන්න තිරිසන් සතුන්ට තියෙනවනේ. ඒ තිරිසන් සතෙක් දැක්කම බයක් උපදවා ගන්න. ඔබ ඕන තරම් මාධ්‍ය වලින් දැකලා ඇති මහා කැලවල් වල ඉන්න අහිංසක සත්තු සිංහයෝ කොටියෝ ඇවිල්ලා පණ පිටින් ඉරාගෙන යනවා. හොඳට මතක් කරගන්න. එහෙම ඉරාගෙන කාගෙන යද්දි කොයිතරම් දුකක්ද දැනෙන්නේ? ඔබට ඉදි කට්ටකින් අලිනකොට ඉවසන්න පුළුවන්ද? අඩුම ගානේ හීරෙනකොට කැපෙනකොට ඉවසන්න පුළුවන්ද? හිතන්න පණ පිටින් ඔබේ කකුල ඇදගෙන යනවා තිරිසන් සතෙක් කියලා ඉපදිලා ඉන්නේ. පණ පිටින් බෙල්ල ගලවගෙන යනවා, හැම ඉරාගෙන යනවා, බඩවැල් එළියට ඇදගෙන යනවා. දෙයනේ සසරේ කොයිතරම් අපි මේ දුක විඳලා ඇද්ද? දැන් ආපහු මේ දුකට වැටෙන්න ඕනිද? ඒ සසර ගමනටමද වැටෙන්න ඕනි? බුදුවරු ලෝකෙට පහළ වෙලත් දෙයනේ ඒක අවබෝධ කරගන්න ඥානයක් එන්නේ නැහැ කියන්නේ මොනතරම් අවාසනාවක්ද? ඔබට හිතෙනවද නෑ ඔක මැරිලා ගියාට පස්සේ නෙවෙන්නේ? කවුද ඕක දන්නේ? මම ඒකත් චුට්ටක් මෙතනදී පැහැදිලි කරන්නම් ඒක දකින්න විදිය. ඔබ මේ මොහොත කියන එක දන්නව නේද? දහම ඉගෙන ගන්නකොට දකින්න ඕනි එකම දේ තමයි මේ මොහොත. මේ ලෝකේ ඉන්න දෙවියෙක් වේවා, බ්‍රහ්මයෙක් වේවා, මිනිසෙක් වේවා, පංචස්කන්ධයක් හැදි ඕනම සත්‍යයක් විඳින එක වෙලාවයි තියෙන්නේ. මේ මොහොත විතරයි. අතීතයේ විඳින්න පුළුවන් ද නුවණින් බලන්න. අනාගතයේ විඳින්න පුළුවන් ද නුවණින් බලන්න. දෙකම බලන්න හොඳට. අනාගතයේ විඳින්න පුළුවන්ද අතීතයේ විඳින්න පුළුවන්ද? අපිට හිතනවා අනාගතයේ විඳින්න පුළුවන් වගේ එකක්. හැබැයි අපි කියමු හෙට මොනවා හරි රස කෑමක් කන්න තියෙනවා කියලා. හෙට දවල්ට අහවල් වෙලාවට රස කෑම කන්න තියෙනවා. ඒ වෙලාව ආවට පස්සේ රස කෑම කනකොට හෙටද ඒ අනාගතයේද? නෑ ඒක මේ මොහොත වෙලා. එහෙනම් මේ වාඩි වෙලා ඉන්න එක නේද මේ මොහොත? දැන් හිතන්න ඔබ මේ දේශනාවට මුලින්ම වාඩි වෙච්ච වෙලාව. දැන් ඒක අතීතයේ නේද? දැන් විනාඩි 10කට ඉස්සෙල්ලා බලන්න. අතීතයේ නේද? එතකොට ඒ අතීතයේ ඔබ වාඩි වෙලා ඉදිච්ච දැනෙච්ච දෙයක් තියෙනවනේ. ඒක සැප වේදනාවක් වේවා දුක් වේදනාවක් වේවා. ඒක දැන් සිහි කරලා ලබන්න පුළුවන්ද බලන්න. දැන් සිහි කළාම ඒ වගේම දැනෙනවද බලන්න. දැනෙන්නේ නැහනේ. යන්න අද දවල්ට කාපු කෑම එකට. ඒ කාපු කෑම එකේ රහ දැන් බලන්න සිහි කරලා දැනෙනවද කියලා. රසය අහවල් රසය කියලා කියයි දැනෙනවද? නෑනේ. ඇයි ඒ වෙලාවේ වින්ද එකක් නේ. ඒ රසය දැනෙන නම් ආපහු කන්න ඕයි නේද? ඒ කන වෙලාවේ නේද ඒ රසය දැනෙන්නේ. ආපහු කාලේ උරුණා මේ රසය දැනෙන්නේ නෑ නේද? එහෙනම් හැම දෙයක්ම විඳින්නේ මේ මොහොතේ කියන එක ප්‍රත්‍යක්ෂයිද? ඒක ප්‍රත්‍යක්ෂ විය යුතුමයි. මොකද මේ ලෝකේ විඳින්න පුළුවන් එකම වෙලාව මේ වෙලාව. මේ වෙලාවේ විඳින එකමයි කරන්නේ. ඒ විඳීම අවසන් වෙන එක, ඒ විඳීම නැති වෙන එක, ඒ විඳීම අනිත්‍යතාවයට පත් වෙන එක තමයි අපිට දුකක් දැනෙන්නේ. ඔන්න ඔහම යන්න අනාගතයට. අද ඔබ තරුණයි නම්, ඔබට අවුරුදු 30යි 40යි නම් 50යි නම් යන්න ඔබේ වයස් මට්ටමින් දෙගුණයක් එහාට. අවුරුදු 50ක් වුණොත් 100ක් නම් ජීවත් වෙන්න බෑනේ. අපි අවුරුදු 60 70ට යන 60 70ට යනකොට ඔබට ජීවිතේ මොන වගේ ඉරණමක්ද වෙන්නේ? වයසට ගිහිල්ලා කළු කෙස් ටික සුදු වෙලා ඇඟ රැඩලි වැටිලා ටික හැලිලා ඔක්කොම වෙන්න තියෙන ටික වෙනවනේ. එතකොට දැන් වයසක අවුරුදු 80ක කෙනෙක් කියලා මවා ගන්න ඔබට දැන් තරුණ කාලේ හිටපු එක මොකක්ද? අතීතයේ නේද? තරුණ කාලේ මෙහෙම ධර්ම සාකච්ඡා කළා, මෙහෙම වාඩි වෙලා හිටියා. ඒ ඔක්කොම මොකද්ද වෙන්නේ? ඒවා සියල්ලම අතීතයේ බවට පත් වෙලා හරියට දැන් ඒ වයසට ගිය කෙනා අවුරුදු 60 ඒ වෙලාවේ විඳින්නේ. මේ මොහොත කියන එකේ විඳින්නේ.
හරියට ඔබට මතකද ඔබට දැන් වයසෙන් අවුරුදු 10ක් අතීතයට යන 10ක් අතීතයට ඒ වයස ඔබේ 20 වෙන්න පුළුවන් 10 වෙන්න පුළුවන් ඒ වයස ඔබේ 30 වෙන්න පුළුවන් 40 වෙන්න පුළුවන් ඒ කාලේ හිතුවා නේද මම මේ කාලෙට ගියාම මේ දේ කරනවා මේ කාලෙට ගියාම මේ දේ කරනවා කියලා හිතාගෙන හිටියනේ හැබැයි ඒක අනාගතේ විඳිනවා කියලා හිතාගෙන හිටියනේ ඒ වගේම ඔබට අවුරුදු 20 වෙනකොට ඔබට අවුරුදු 18 වෙනකොට ඒ කාලේ හිතුවා නේද වයසට ගියාමනේ ඕව දැනෙන්නේ වයසට ගියාට පස්සේනේ රැලි වැටෙන්නේ වයසට ගියාට පස්සේනේ කෙස්සි දෙන්නේ වයසට ගියාට පස්සේනේ දුර්වල වෙන්නේ අද මම හයියට ඉන්නවනේ ඒ ඕන වේ එකක් වෙච්චාම ගියාට පස්සේ අර එහෙම මොකක් හරි මානසිකත්වයක් අපිට තිබිලා තියෙනව නේද එතකොට ඔබට හිතුණා නේද තරුණ කාලේ වගේ ඒක හැංගීමම එයි කියලා වයසට ගියාම අවුරුදු 40 50 වෙනකොට ඔබට ඒක දැනුණාද ළමා කාලේ දැන් දැනෙන්නේ නැහැ වගේ මැදිවියේ ඉන්න කෙනාට වයසට ගිහිල්ලා නම් වයසට ගිය කෙනාට මැදිවිය දැනෙන්නේ නැහැ වගේ දන්නවා දැනෙන්නේ නැහැ දන්නවා මම මෙහෙම කළා කියලා දැනෙන්නේ නැහැ ඒ කරපු විඳ දේවල් සැප වේදනාවක් වේවා ඒව මවා ගන්න බෑ මවාගෙන ඒක දනවන්න සලස්සන්න බෑ ඒකට හේතුව තමයි මේ මොහොත කියන එක ෂණයෙන් නැති වෙන හින්දා ෂණයෙන් නැති වෙනවා කොහොම යන්න අනාගතයට දැන් ඔබ මැරෙන්න වැටිලා ඉන්නේ මවා ගන්න ඔබ මරණ මංචකයේ සයනය කරලා තියෙනවා දැන් පණ ඇද ඇද ඉන්නවා එයාට එතකොට ඇවිදමින් හිටපු කාලේ ගෙවල් දොරවල් වල හිටපු කාලේ යාන වාහන වල ගිය කාලේ ඒක මොකක් වෙලාද ඒක අතීතයේ බාටපත් වෙලා දැන් මැරෙන්න හුස්ම අදින එක තමයි මේ මොහොත දැන් මැරෙනවා උපකල්පනය කරන්න තිරිසන් ලෝකෙ ගිහිල්ලා උපදිනවා දැන් තිරිසන් සතෙක් වෙලා ඉපදිලා දැන් ඒ තිරිසන් සතාට ඔබ දන්නවනේ චුත වෙනකොටම ප්‍රතිසන්දිය හට ගන්නවා තිරිසන් මව් කුසක කාලයක් ඉඳලා ලෝකෙට බිහි වෙනවා ලෝකෙට බිහි වුණාට පස්සේ ඒ තිරිසන් සතාට මනුස්ස ලෝකය කියන්නේ මොන භවයක්ද අතීත භවයක් ඒ තිරිස අපි හිතමු ලොන් හැලෙන බල්ලෙක් වෙලා ඉපදුනා කියලා ඒ බල්ලට හිතනවද මම ගියාත්මේ මිනිස්සෙක් වෙලා හිටියා මට මේ වගේ වාහනයක් තිබුණා මට මේ වගේ ගෙයක් තිබුණා මට මේ වගේ බිරිඳක් ස්වාමියෙක් හිටියා මට මේ වගේ දරුවෝ හිටියා කියලා ඒ තිරිසන් සතාට මවා ගන්න පුළුවන්ද සමහර වෙලාවට ඒ තිරිසන් සතාම තමන්ගේ ස්වාමියාගේ ගෙදරටම එනවා වෙන්න පුළුවන් තමන්ගේ බිරිඳගේ ගෙදරටම එනවා වෙන්න පුළුවන් තමන්ගේ දරුවන්ගේ ගෙදරටම එනවා වෙන්න පුළුවන් මනුස්ස ලෝකේ ඉන්නේ තාත්තා වෙන්න පුළුවන් මනුස්ස ලෝකේ හිටියේ අම්මා වෙන්න පුළුවන් මනුස්ස ලෝකේ හිටියේ පුතා වෙන්න පුළුවන් ඒ මැරිලා තිරිසන් ලෝකේ ඉපදිලා ආපහු එන්නේ සෙල්ලමක් නෙමෙයි මේවා කියනකොටවත් තේරෙන්නේ නැද්ද දෙයියනේ මෙහෙම සසරක් තියෙන්නේ කියලා ඒකයි මං කිව්වේ මැරිලා ගිහිල්ලා ඕන එකක් වෙයි කියලා හිතාගෙන ඉන්න තරම් අඳබාල පුතුජන වෙන්න එපා ඒක ගිහිල්ලා විඳිනකොටනේ ප්‍රශ්නේ දැන් හිතන ඔන්න ඔහෙ ඉමු මේ කාලේ කවුරු හරි කියන එකක් අහගෙන අපි ඒ දෘෂ්ටිය කාගෙන ඔහෙ විනෝදෙන් ඉමු කාලා බීලා විනෝදෙන් ඉන්න ඕනේ මේ මිනිස්සු කියන විදිහට මේ ආගම් දහම් බදාගෙන ඕවා කර කර ඉන්න පුළුවන් අහවල් තැන් නඩත්තු වෙනවා අපිව දුප්පත් වෙනවා එහෙම කියාගෙන අහිමි කරලා තියෙන තිරිසන් සතා වෙන එක වළක්වන මග නෙමෙයිද දුක් විඳින මග වළක්වන මග නෙමෙයිද අපි නැති කරගෙන තියෙන්නේ මොන තරම් අපරාධයක්ද ලෝකයේ අසත්පුරුෂයන්ගෙන් පිරීලා කල්යාණ මිත්‍රයෝ අඩු වෙලා කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙtti ඒක උතුම් කොටම සලකන්න මොකක් සඳහාද ගැලවීම සඳහාම එනිසා කොහොඳට තේරුම් ගන්න තිරිසන් ලෝකයේ යම් සත්‍යයක් දැක්කම ඔබ සසරේ එහෙම ඉපදිලා තියෙන විදිය දකින්න එහෙම ඉපදිමින් මැරමින් නිපදිමින් ආපු සංසාර ගමනක් මේ තියෙන්නේ කියලා හොඳට මනසිකාරය කරන්න සසරේ මොනතරම් සැපවින්ද සක්විති රජ වුණත් ඒ සියල්ල ඡය වෙලා ගිහිල්ලා තියෙන විදිය දකින්න ඒවා දාලා යන්න වෙන විදිය දකින්න මේ ජීවිතේ මොනවා හම්බ කළත් මොන දේවල් හම්බ කළත් දාලා යන්න වෙන විදිය දකින්න එහෙම දැක්කට පස්සේ ඔබට තරහකාරයෝ නැති වෙනවා ඉඩ කඩම් වලට ගෙවල් දොරවල් වලට සහෝදරයන් අතර වේවා කා අතර වේවා හරි කියන ගැටල නැති කළා දානවා දන්නවා මරුණම අරන් යන්නේ නේ මරුණම දාලා යනවා කියලා ඒක පුංචි දරුවා පවා දන්නවනේ හැබැයි දැනගත්තට වැඩක් නැහැ ඒක අවබෝධ වෙලා නැහැනේ තමන් මරණකන් ජීවිකාව පවත්වන්න අවශ්‍ය කරන දේවල් මේ පරිහරණය කරන්න හැබැයි ඒ දේවල් මුල් කරගෙන මිනිස්සුත් එක්ක ගැටීම වෛරය ඇති කරගෙන එක්ක කුණු බල්ලෙක් වෙලා උපදිනවා ප්‍රේතෙක් වෙලා උපදිනවා දෙයියනේ ඕකට දෙයන්න ඕනි එක්ක තරුණ මදයෙන් මත් වෙනවා ධන මදයෙන් මත් වෙනවා බල මදයෙන් මත් වෙනවා
මත් වෙලා මාන්නේ වඩාගෙන බල්ලෝ වෙලා උපදිනවා. දෙයනේ ඒකටද මේ මනුස්ස ජීවිතේ මේ ෂණ සම්පත්තිය ලබාගත් ඒකටද මේ තරම් වටිනා ෂණ සම්පත්තියක් ලබාගත් ඒකටද කියලා ඔබ හොඳට කල්පනා කරන්නට ඕන. ඒ නිසා ඔය කාරණා ටික හොඳට මනසිකාරය කරන්න. ඒ තමයි සසර ආපු විදිය, සසර ගලාගෙන ආපු විදිය, ඒ වගේ මේ සසරේ දීර්ඝත්වය, ඒ වගේ මේ සංසාර භවය තුල විඳ සැපත් විඳ දුකත් මොන වගේද කියලා හොඳට මනසිකාරය කරන්න. ඔය ටික කරන්න ඔබට දෙයක් ඇති වෙනවා, වීරයක් ඇති වෙනවා. මේකෙන් ගැලවෙන්නමයි ඕනි, මේකෙන් නිදහස් වෙන්නමයි ඕනි. අන්නේ නිදහස් වෙන්න ඕනි කියලා චිත්තය ඇති වෙච්ච ගමම්ම මගට බහින්න ඕනි. ඒ කියන්නේ ඔක්කොම දමල ගහලා පාරට බහින එකද? පාරට බහින එක නෙමෙයි, නිවන් මගට බැස ගන්නට ඕනි. ඒ තමයි දුක නිවන මගට බැස ගන්නට ඕනි. දුක නිවන මග කියන එක මැරිලා ගිහිලා ලබන එකක් නෙමෙයි. මේ ජීවිතේ මේ මොහොත තුල ක්ෂණයෙන් ක්ෂණය අපි ලබා ගන්න ඕනි එකක්. ඒක ලැබෙන්න සුරපුරයක් නිර්මාණය වෙනවා එක පැත්තකින්. ඒක ලැබෙන්න නිදහස් මනසක් නිර්මාණය වෙනවා. හිතා ගන්න බැරි සනීපයක් ඔබ මේ ලෝකයේ ජීවත් වෙද්දී ජීවත් වෙනකොටම විඳින්න ගන්නවා. ඒ සතුට සල්ලි වලටවත් ගන්න හම්බෙන්නේ නැහැ. අපි ඒව ඉස්සරහදී එකින් එක කතා කරනවා. ඒ නිසා අද මේ කතා කරපු සසර පිළිබඳ දේවල්, අද මේ කතා කරපු ජීවිතයට අවශ්‍ය කරන නැත්තම් ජීවිතයට වීරිය වඩන්න අවශ්‍ය කරන, හොඳ හයියක් ගන්න, උත්හාන වීරියක් ඇති කරගන්න අවශ්‍ය කරන කාරණා ටික හොඳට මනසිකාරය කරන්න. මොකද මේ කාරණේ විතරක් අද කියන්නේ, හේතුව මේක හොඳට සතියක් පුරා මනසිකාරය කරන්න ඕනේ. සසරේ භයානකකම, සසරේ තියෙන අමාරුකම, ඒකේ මහා දුක්ඛදායක බව, විඳ සැපයක් නැහැ කියන එක, භෞතික සැප සම්පත් පවා තව කෙනෙකුට දීලාපු විදිහ, ඒ ඔක්කොම හිතන්න. එහෙනම් අද ඉඳන් ඔබට තියෙන පැවරුම තමයි සසර ගැන හිතන එක. සංසාරය ගැන හොඳට හිතලා මනසිකාරයක් වීර්යයක් ඇති කරගන්න. ලබන සතිය ඔබ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙනකොට මහා වීර්යවන්තයෝ වගේ ඉන්න ඕනේ. කුමකටද? දුක නිවන්න, පෙළීම නිවා ගන්න. ඒකට මම කිව්වා ගිහි ජීවිතේ බාධාවක් නැහැ කියලා. ලබන සතිය අපි කතා කරනවා ඒකට ගිහි ජීවිතේ බාධාවක් වෙන්නේ නැති හැටි. ගිහි ජීවිතේ ඒකෙන් සුරක්ෂිත වෙන විදිහ. කොහොමද ගිහි ජීවිතයක් සුරක්ෂිත වෙන්නේ මේ නිවන් මාර්ග වඩද්දි කියන කාරණේ අපි හොඳට කතා කරනවා ලබන සතියේ. මොකද කාරණා දෙකම එකපාරට කතා කළොත් ග්‍රහණය කරගන්න, මතක තියාගන්න, මානසිකාරය කරන්න ටිකක් අමාරු වෙනවා. ඒ නිසා අද ඔබට දෙන පැවරුම තමයි සසර ගැන දකින්න, සංසාරය ගැන අවබෝධ කරගන්න. ඔබ එක එක සත්තු මවාගෙන හිතන්න සසරේ මම මෙහෙම දුක් විඳා. ඔබ මේ සතිය පුරා පාරවල් වල යනකොට හිඟන්නේ දැක්කොත් දකින්න, කමටහනක් කරගන්න සසරේ එහෙම වෙලා ඉපදිච්ච විදිය. එතකොට ඔබට පිනක් කරගන්න හිතක් එනවා, රුපියලක් හරි දෙන්න ඕනේ මේ මිනිස්සයාට. දෙයියනේ අකුසල් කරලා මේ දුකට වැටිලා තියෙන්නේ. මේ මිනිස්සයාට ඒ අවබෝධය නැහැනේ. මම ඒකට ගැටිලා වැඩක් නැහැ. මමත් සසරේ අකුසල් කරලා එහෙම වැටිලා තියෙනවා. ඒ නිසා අඩුම ගානේ මේ මිනිස්සයවත් පාවිච්චි කරලා මේ මිනිස්සයාගෙන් පිනක් සිද්ධ කරගන්න ඕනි. ඒ තමයි රුපියලක් හරි දීලා ඔබ එකෙන් කුසලයක් රැස් කරගන්න උත්සාහයක් දරනවා. ඔබ ගැටෙන්නේ නැහැ කොයිම වෙලාවකවත්. සැප විඳින මිනිස්සු දැක්කට ඉරිසියා කරන්නේ නැහැ. ඇයි ඉරිසියා කරන්නේ නැත්තේ? ඔබට හිතෙනවා මේවා අපි නොවින්ද සැපද? එකෙන් මාන්නයක් ඇති කරගන්නෙත් නැහැ. සසරේ අපි මෙහෙම සැප විඳලා ආපු ගමනේ තුල මේ ඔක්කොම දාලා යන්න වෙනවනේ. මොකටද මහාන් තත්ත්කම්? මොකටද ඔළුව උදුම්මා ගන්න කියලා හිතෙනවනේ. ධනය, බලය, නිලතල මත එයා පීඩාවටපත් වෙන්නේ නැහැ. එයාට දුප්පත් මිනිස්සයත් එක්කත් හරි සතුටෙන් කතා කරනවා, පොහොසත් මිනිස්සයත් එක්කත් හරි සතුටෙන් කතා කරනවා. දෙන්න දෙවිදිහකට එයාට පේන්නේ නැහැ. එක විදිහකට පේන මනසක් එනවා. හැබැයි අද ඔබ මාන්නය නිසා දුක් වෙන්නේ නැද්ද? ඔබට ගැළපෙන්නේ නැති කෙනෙක් ඔබේ ළඟට ආවොත් ඔබ දුක් වෙන්නේ නැද්ද? මේක මට ගැළපෙන්නේ නැහැ, මෙන්න අයින් කරන්නට ඕනි කියලා ගැටෙනවනේ. තමන් කැමති කෙනෙක් ආවොත්, තමන්ගේ තත්වයට පැලැන්තියට ගැළපෙන කෙනෙක් ආවොත් හරි ආසාවෙන් වැළඳ ගන්නව නේද? ඔය දෙක ඔබට පිළීමක් ගෙනත් දෙන්නේ නැද්ද? ඔය දුකක් ගෙනත් දෙන්නේ නැද්ද? සසර දැනගත්ත කෙනා ඔය දුකෙන් ඉස්සෙල්ලා නිදහස් වෙනවා. බලන්න සසර දැනගත් එකෙන්ම ලැබෙන වාසිය. සසර දැනගත් එකෙන්ම ලැබෙන දේ මේ මොහොත තුල අපිට ලබන්න පුළුවන් දේ මොකක්ද කියලා දැන් තේරෙනව නේද? ඒ පුංචි දේ, ඔය පුංචි කාරණය තුල ලබන්න පුළුවන් දේ. ඒ වගේම වීරිය ඇති වෙන විදිය. සසරේ කාටවත් වෛර කරන්න හිතෙන්නේ නැහැ. සසරේ කාටවත් බනින්න හිතෙන්නේ නැහැ. සසරේ කාටවත් නිඳා කරන්න හිතෙන්නේ නැහැ. ඇයි ඒ? සංසාරය දන්නවා. ඔබට මේ ජීවිතේ අකමැති අය හම්බ වෙන්න පුළුවන්. ඒ වගේම කැමති අය හම්බ වෙන්න පුළුවන්. ඒ දෙපැත්තෙම උපේක්ෂාවට එනවා සසරත් එක්ක බලද්දි.
ඔබේ කැමතිම කෙනා සසරේ වෛරක්කාරය වෙලා ඉන්නත් පුළුවන්. ඔබේ අකමැති කෙනා ඔබේ සසරේ හොඳම මිත්‍රයා වෙලා ඉන්නත් පුළුවන්. එහෙම සංසාර ගමන අම්ම නොවිච්ච තාත්තා නොවිච්ච කෙනෙක් මේ සංසාරේ නෑ කියලා කියනවා භාග්‍යවතුන් වහන්සේ. මාතා පිතූ කියලා සූත්‍ර තියෙනවා. මාතා සූත්‍රය වගේම පිතූ සූත්‍රය කියලා ඒ අනමතක සූත්‍රය තුළම අන්තිම හරිය තියෙන සූත්‍ර 20ක් විතර තියෙනවා. ඒ 20 අන්තිම හරිය තියෙනවා. දුව වෙලා ඉපදිච්ච නැති කෙනෙක් නෑ කියනවා. දීතු සූත්‍රය කියලා තව එකක් තියෙනවා. ඒ වගේම පුත්ත සූත්‍රය කියලා තියෙනවා. පුත්‍රයා නොවිච්ච කෙනෙක් නෑ මේ සසරේ. එහෙම ආපු ගමනක් අපි එකිනෙකාට කොයිතරම් හම්බෙලා තියෙනවද? එකිනෙකාට කොයිතරම් වෛර කරලා තියෙනවද? එකිනෙකාට කොයිතරම් ප්‍රේම කරලා තියෙනවද? මේ හැම දෙයක්ම මේ සසරේ කරලා තියෙනවා. හැබැයි අද කො එකක්වත් ඒ සියල්ල වෙනස් වෙමින් යනවා. සදාහතනික ධර්මතාවයේ වෙච්ච වෙනස් වීම. ඒ වෙනස් වීම ඇර වෙනස් වීම මේ ලෝකයේ සදාතනිකයි. හැබැයි හැමදාම තියනවා කියන එකක් නැහැ. සසරෙන් සසරට යද්දී මේ භවයේ පිරිසක් ඊළඟ භවයට මැරලා ගියාම තව පිරිසක්. අපි ඒක ඊළඟ සතියේ කතා කරලා පැහැදිලි කරලා දෙන්නම් හොඳටම. මේ භවයෙන් භවයට ගිහිලා අපි මොන විකාරයක්ද කරන්නේ කියලා එතකොට තේරෙනවා. ඒකේ විකාරය, ඒකේ විහිළුව මොනතරම් දෙයක්ද කියලා අපට දකින්න පුළුවන් ප්‍රඥාවෙන්. ඒ නිසා අද කියපු කාරණා ටික හොඳට ප්‍රඥාවෙන් දකින්න. අර මම මේ මොහොත කියලා කිව්ව එක අන්න ඒක හොඳට මනසිකාරය කරලා බලන්න. එතකොට පෙර භවයත් අනාගත භවයනොත් ඔබ පිළිගන්නවා. අතීත භවයන් හා අනාගත භවයන් හොඳට පිළිගන්න කෙනෙක් බවට පත් වෙනවා. හේතුඵල ධර්මතාවයට අනුව ඉපදමින් මැරමින් ආපු බවත් හොඳට දැනෙන්න ගන්නවා. මොකද හේතුඵල ධර්මතාවයෙන් ඒවා අපිට දකින්න පුළුවන් ඥානයක් පහළ වෙන්න ඕන. නිසා සසර පිළිබඳ අද යම් කාරණා ටිකක් කිව්වා පැහැදිලි වුණාද කියලා දන්නේ නැහැ. ඒ නිසා අපි දැන් මෙතන ඉඳන් අපිට තව පොඩි වෙලාවක් තියෙන නිසා ඒ පිළිබඳ ගැටලුව අපි සාකච්ඡා කරමු. ඒ වගේම මේ ටික හොඳට තේරුණාද නැද්ද කියන එක කියනවා නම් හොඳයි. ඒකට හේතුව තමයි මොකද ඔයාලගේ මූණු මට පේන්නේ නැහැ. කමල් මහත්තයාගේ මූණ විතරයි මට පේන්නේ. අනික් කාගේවත් මූණු පේන්නේ නැහනේ. ඒතර මම දන්නේ ඔබ කොහොමද ග්‍රහණය කරගත්තේ? ඔබට තේරුණාද? ඒකේ ඔබට දැනෙච්ච දේවල් මොනවද කියලා ටිකක් හරි මූණ ඉරියව්වෙන් හරි අපිට දකින්න පුළුවන්. නමුත් එහෙම හැකියාවක් නැති නිසා ඔබට යම් ගැටලුවක් මේ ටික තුළ කියන්නේ අපහැදිලිකම් ටිකක් තියෙනවා නම් අපි ඒ ටික දැන් සාකච්ඡා කරමු මේ වෙලාව තුල. ප්‍රශ්න එහෙම තියෙනවා නම් අපි සාකච්ඡා කරගෙන යමු. මම අපේ අඳුරේ තෙරුවන් සරණයි. මම හිතන්නේ සසර කොයිතරම් බියකරුද කියන එක සම්බන්ධව වහන්සේ බොහොම හොඳින් පැහැදිලි කළා. සසරේ අපි සෑහෙන කාලයක් මේ විදිහට ඇවිල්ලා තමයි මේ මනුස්ස භවය ලැබලා තියෙන්නේ. මේ මනුස්ස භවයක් ලබන්නත් මම හිතන්නේ මහා විශාල පින්කම් රාශියක් අපි කරන්න ඕන කියලා මම හිතන්නේ. ඉතින් මේ පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් ඔබ වහන්සේ කරා නම් මේ මනුස්ස භවයක් ලබන්න මොන විදිහේ පින්කම් අපි කරන්න ඕනද? ඔව්. මේ වගේ පුංචි පැහැදිලි කිරීමක් හම්බුනේ. මනුස්ස භවයක් ලැබීමට කරන්න තියෙන පළවෙනිම දේ තමයි අපි කියනවා මනුස්සත්වයේ කියලා කාරණය. කියන්නේ මිනිස්සෙක් තුළ තියෙන ගුණයක් තියෙනවා. මිනිස්සෙක් වෙන්න නම් ඊළඟ භවයේ මිනිස්සෙක් වෙන්න නම් මේ ජීවිතයේ මිනිස්සෙක් සතුව තිබිච්ච යුතු ගුණාංග ටික අනිවාර්යයෙන්ම පවතින්නට ඕනේ. ඊළඟ එකට තමයි සුගතියක උපදින්න පුළුවන් ප්‍රධානම පින තමයි සීලය. සීලයෙන් තොරව මේ ලෝකෙ පිරෙන්න දන් දුන්නත් වැඩක් නැහැ. සීලයෙන් දුර්වල වුණොත්. මම ඒකත් මේ කිව්ව අහපු නිසා පැහැදිලි කරන්නම්. ඔබ තිරිසන් ලෝකේ දැකලා තියෙනව නේද ලස්සන සත්තු. සාමාන්‍යයෙන් අර පාරවල් මුලින් කිව්වා වගේ පාරවල් වල ඉන්න සත්තුන්ට වඩා සැප විඳිනවා සමහරලාට ගෙවල් වල ඉන්න. දැන් සාමාන්‍ය ඔය අන්තර්ජාලයේම ඔබ දැකලා ඇති. සමහර ගෙවල් වල ඉන්න බල්ලෝ පූසෝ හරියට මහා මන්දිරයක අපි හිතමු ඒකේ ඉන්න ප්‍රධානියා විඳිනවට වඩා සැපයක් විඳිනවා. ඒක හරි ලස්සන කතාවක් එක හාමුදුරු කෙනෙක් කියනවා මේව දේශනාවක. ඒ තමයි මේ එංගලන්තේ වගේ මට මතක එංගලන්තේ කාන්තාවක් ඇය නිවසේ ජීවත් වෙන්නේ ඇයයි වැඩ කරන කෙනයි බල්ලයි. දැන් ඇය උදේ පාන්දරට වැඩට යනවා කියන්නේ පාන් කෑල්ලක් කාලා වැඩට යනවා. හැබැයි වැඩට යද්දි වැඩකාරයට කියනවා බල්ලට උදේට ආහාරය හොඳට හදලා දෙන්න ඕනේ. ඊට පස්සේ වැඩට ගිහිල්ලා ටික වෙලාවක් ගිහිල්ලා දෙක විතර වෙනකොට ආපහු වැඩකාරයට කෝල් එකක් දීලා කියනවලු දෙකටත් හොඳට කෑම ටික හදලා බල්ලට දෙන්න ඕනේ කියලා. ඊට පස්සේ නෝනා වැඩ ඇරිලා ගෙදර ආවම බල්ලත් එක් කරගෙන ඇවිදින්න යනවා. කාට ඕන නිසාද ඇවිදින්නේ? බල්ලට ඕන නිසා. ඒ කාන්තාවට ඇවිදින්න නෙමෙයි. බල්ලා ටිකක් ඇවිද්දවන්න ඕනේ, උලන් ටිකක් වද්දන්න ඕනේ කියලා ඇවිද්දවනවා. දැන් වැඩට ගිහිල්ලා මහන්සි වෙලා පාන් කෑල්ලක් කාලා මහන්සි වෙලා
ඔක්කොම දවල්ලාගේ වැඩ ටික කරලා නාවලා සුද්ධ කරලා ඇවිත්දලා ගෙදර තියලා ආපහු ගෙදර තියලා අන්තිම වෙලාවට ආපහු සුළු ආහාරයක් අරගෙන නිින්දට යනවා. අර බල්ලා රාත්‍රියටත් හොඳ ආහාරයක් අරගෙන සුවසේ නිදා ගන්න. දැන් කියන්නේ මේ දෙන්නෙන් කවුද වැඩිපුර සැප විඳින ඔබට තේරෙන්නේ? මේ ඒ ගෙදර ප්‍රධානියට වඩා නෝනට වඩා අර බල්ලා සැප විඳිනව නේද? ඒ තරම් සැපයක් ඒ බල්ලා ලබන්නේ. ඒ වගේම සත්තු තව පාරවල් ගානේ කුටි කකා මැරි ඉන්නවනේ. ඒ තමයි මනුස්ස ලෝකේ දන් දීලා සීලෙන් තොරව දන් දුන්නත් ඒකේ විපාකය ලැබෙනවා තිරිසන් ලෝකෙක උනා. හැබැයි වැඩක් තියෙනවා තිරිසන් භවයක නා. එතනින් ගැලවෙන්න පුළුවන් ද තිරිසන් භවයෙන් ලේසිද? ඒ පින කියන එක විපාක දීලා ගෙවෙනවා. විපාක දීලා ගෙවිලා අන්තිමට පාරේ ඉන්න බල්ලෙක් වගේ උපදින්න බැරිද? භව 10ක් 15ක් හරි අපි තුමු ලක්ෂයක් කියලා. භව ලක්ෂයක් තිරිසන් ලෝකයේ සැප විඳිමින් ඒ බල්ලා ඉන්න පුළුවන්. හැබැයි ඊළඟ භවයේ ආපහු පාරේ ඉන්න බල්ලෙක් ගන්න වැටෙන්න පුළුවන්. මොකද පින ගෙවුණා. පින ගෙවුනම පින කරගන්න බල්ලට හැකියාවක් නැහැ. ඒ සතාට හැකියාවක් නැහැ. ආපහු වෛරය, ක්‍රෝධය ඒ ටික වැඩිලා ආපහු පල්ලෙහාට නරකයට උනත් යන්න පුළුවන්. එහෙනම් මිනිස්සෙක් බවට පත් කරන්න පුළුවන් එකම සාධකය තමයි සීලය. සීලය විතරක් වඩලත් වැඩක් නැහැ. ඇයි එහෙම කියන්නේ? ඔබ දැකලා තියෙනවද පේමට් වල ඉන්නව හරි ලස්සන දරුවෝ. පේමට් වල ඉන්නව හරි දැක්කම හරි ප්‍රියමනාප අතපය ඔක්කොම තියෙනවා. ඒ මොකද සසරේ හොඳට සීලය වඩලා තියෙනවා ශන සම්පත්තියත් එක්ක ලබන්න. ඒ කියන්නේ දේහධාරී ශරීර ලබන්න, ලස්සන රූප සම්පත්තිය ලබන්න. හැබැයි ඉපදිලා තියෙන්නේ කොහෙද? දුප්පත් තැන්වල. ඒ කියන්නේ පේමට් වල ළමා නිවාසවල කොච්චර දරුවෝ දාලා ගිහලා තියෙනවද හරි ලස්සන දරුවෝ. නිකමටවත් හිතුවද ඇයි එහෙම මේ දරුවන්ට උනේ කියලා? සසරේ සිල් රැක්කා දන් දුන්නේ නැහැ. මේ දෙක සමව ඕනි කියලා එකක් තේරෙන්නේ නැහැ. හැබැයි සීලය කියන්නේ සුගතියට එන්න පුළුවන්. සුගතියට කොහොම හරි කරලා එන්න පුළුවන්. සුගතියට එන්න තියෙන මග සීලය ඒත් එක්ක දානයක් සමසේ වැඩුවොත් එයා සියල්ල තියෙන තැනක උපදිනවා. ඔය දෙකම සමසේ වැඩුණත් තව එකක් අඩු වුණොත් තව අවුලක් තියෙනවා. ඒ තමයි භාවනාව. භාවනාව කියන එක වැඩිලා තිබ්බේ නැත්නම් ඒ උපදින කෙනා හොඳ ධන කුවේරයෙකුත් වෙනවා. හොඳ ශරීරයකුත් තියෙනවා. ලස්සන රූපයක් තියෙනවා, හැඩයක් තියෙනවා, දෙහධාරී ශරීර තියෙනවා. කෝටි ප්‍රකෝටි ගණනින් ධනය ඇතුව උපදිනවා. ඉපදිච්ච දවසේ ඉඳන් ඒ තියෙන ධනෙ වියදම් කරන්නේ අකටයුතුකම් වලටමයි. ප්‍රඥාව පහළ වෙලා නැහැ. ඒ නිසා එයා එතන ඉඳන් රැස් කරන්න ගන්නේ සතර අපායට යන්න අවශ්‍ය කරන දේවල්. හොඳ නරක තේරුම් ගන්න පවාන් බුද්ධියක් නැහැ. ඒ නිසා එයා ගිහිල්ලා ඒ භවයේ උපරිම සැප විඳලා අවුරුදු 100ක් වෙන්න පුළුවන් 100 උපරිම සැප විඳලා ඊට පස්සේ ඒ කුණු බල්ල වෙලා උපදිනවා සතර අපායේ මහා දරුණු විදියට උප්පත්තිය සිද්ධ කරගන්නවා. එහෙනම් දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සමව වඩන්. භාවනාව කියන එකත් වැඩෙන්න ඕනේ. එක තැනක කරන එකක් නෙමෙයි භාවනාව කියන්නේ. ඒකත් කළ යුතුයි. ඊට වඩා දෙයක් තියෙනවා ඔබේ කෙලෙස් ධර්මයන් යටපත් කරගන්නව නම් නැති කරගන්න භාවනාවක් තියෙනවා. ඒ තමයි විදර්ශනාත්මක භාවනාව. අපි ඒක ඉස්සරහදී කියලා දෙනවා. මොකද තාම ඔබට මේ පැවරුමට යන්න තරම් සුදුසු නැහැ. ඒ තමයි ඔබට gedare ඉන්න ගමන් හැම තප්පරේම විදර්ශනා වැඩෙන විදිහක් කියලා දෙනවා. හැම තප්පරේම විදර්ශනා වැඩෙනවා. අන්න එහෙම ජීවිතයක් තමයි අපි පවත්වාගෙන යන්නට ඕනි. ඒක පෞර ජීවිතයක් සුරක්ෂිත වෙනවා. ඒ විදර්ශනාව තුළ හරි ලස්සන කාරණේ තමයි ඔබේ ජීවිතේ හරි ලස්සනට සුරක්ෂිත වෙලා ඒ මුළු ඉන්න ඔක්කොගේම අවබෝධය වැඩිලා තමයි නිස්සරණයට යන්න මඟ හදාගන්නේ. ඒ විදර්ශනාව තුළ අවබෝධයෙන් ගෙවන ජීවිතයක් තමයි ගොඩනගන්නේ. එහෙනම් මතක තියාගන්න මිනිස්සෙක් වෙන්න පුළුවන් ප්‍රධානම කාරණේ තමයි සීලය. හැබැයි සීලය විතරක් වඩලා මදි. ඒත් එක්ක දානයක් භාවනාව කියන මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවම ජීවිතය තුළ වැඩෙන්න ඕනි. එහෙම අයට අනිවාර්යෙන් මරණකම් සීලය රකින්නවා නම් මරණකම් සතිය පිහිටවාගෙන ඉන්නවා නම් එයාට ඊළඟ භවයේ හොඳ සුගති භවයක් ලබන්න පුළුවන් මනුස්ස භවයකුත් එක්ක. අවසරයි ස්වාමීන් වහන්සේ. මේ කලින් කමල් මහත්තයා අහපු ප්‍රශ්න පොඩි එකතු කිරීමක් ප්‍රශ්නයක් අහන්නේ මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබීම පිළිබඳව ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පහදලා දෙන්න. දැන් අහේතුක දැන් අහේතුක කියනවා දි හේතුක කියනවා ත්‍රි හේතුක කියනවා. අහේතුක උප්පත්තිය කියන්නේ ඔය අංග විකල වෙලා මන්ද බුද්ධික වෙලා අන්ධ වෙලා ಜಾති අන්ධෝද ඉපදුනාට පස්සේ සමහරලාට කාලයක් ගිහිල්ලා අන්ධ වෙන එක නෙමෙයි. ඉපදුනාට පස්සේ කාලයක් ගිහිල්ලා බිහිරි වෙන එක නෙමෙයි. උපතින්ම ලැබෙන ඒවා තියෙනවා. ඒ උපතින්ම හම්බුනොත් අපි ඒකට කියනවා අහේතුක උප්පත්තියක්. එයාට නිවන් දකින්න බෑ. දි හේතුක උප්පත්තිය කියන්නේ
එයාට හොඳ අංග සම්පූර්ණ ශරීරයකුත් එක්ක හොඳ ජීවිතයක් ලැබෙනවා. හැබැයි ප්‍රඥාව කියන එක නැහැ. ප්‍රඥාව නැති කෙනාටත් දහම අල්ලන්න බෑ. දිහේතුක උප්පත්තිය තියෙන කට්ටියට ධර්මයේ කියන එක පුද පූජා කරනවා යාලා. පුද පූජා කරනවා. හැබැයි ධර්මයේ කියනේම අවබෝධ වෙන්නේ නැහැ. අර නිවන් දකින්න බෑ. ත්‍රි හේතුක උප්පත්තිය තියෙන කෙනාට විතරයි නිවන් දකින්න පුළුවන්. ඒ තමයි ප්‍රඥාවත් එක්ක. එයාට ප්‍රඥාව තියෙනවා. අන්න ප්‍රඥාව ලැබෙන්නේ දැන් භාවනාවෙන්නේ. ඒ භාවනාවත් වැඩල සසරේ උපදවාගත්ත ප්‍රඥාව තියෙනවා නම් මේ කියන ඒවා විමසන්න පුළුවන් නම් විදර්ශනා කරන්න පුළුවන් නම් ඒ නුවණ තියෙනවා නම් එයාට නිවන කරගන්න පුළුවන්. හැබැයි ලෝකයේ මෙයා දි හේතුකයි මෙයා ත්‍රි හේතුකයි කියලා අපිට දකින්න බෑ. ඇයි දකින්න බැරි? ඒක බුදු කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක් දකින්නවා අර අපිට ඒක වර්ගීකරණය කරන්න බෑ. මොකද එයාගේ ප්‍රඥාව මොන වගේ එකක්ද කියලා අපි දන්නේ නැහැ. ප්‍රකට නැතිව තියෙන පුළුවන්. එයාගේ ප්‍රඥාව ප්‍රකට නැතුව ඇති. හැබැයි එයාට අවබෝධ වෙනවා ඇති. අවබෝධ වෙන එක තව කෙනෙකුට කියා ගන්න බැරි වෙනවා. ඒ නිසා අපිට මෙයා දි හේතුකයි මෙයා ත්‍රි හේතුකයි කියලා කියන්න බෑ. හැබැයි අ හේතුකව අපිට දකින්න පුළුවන්. අ හේතුක කියන එක අපිට හොඳට පේනවා අර උපතින්ම තියෙන දුර්වලතාවයන් තියෙනවා නම් අර දි හේතුක හා ත්‍රි හේතුක කියන එක ටිකක් අපිට බැලු බැලමට පේන්නේ සමානව තියෙනවා කියලා. මොකද අංග සම්පූර්ණ ශරීරයක් තියෙනවා හැමදේම ඇතුළු උපදිනවා. හැබැයි වෙනස තියෙන්නේ ප්‍රඥාව ඇති නැත කියන එක විතරයි. පැහැදිලිද? අපේ සේනානායක මහත්තයාට පැහැදිලි වුණාද දන්නේ නැහැ. තව ගැටලු මොනවා හරි තියෙනවද? කඩාන යනවා. අහේතුක ත්‍රි හේතුක. අහේතුක ද්වි හේතුක ත්‍රි හේතුක. සේනානායක මහත්තයාට පැහැදිලි වුණාද ඒ ටික? එහෙමයි හාමුදුරනේ. හාමුදුරනේ මේ ද්වි හේතුක තව පොඩ්ඩක් පැහැදලා දෙන්න. දි හේතුක කියන්නේ ප්‍රඥාව නෑ. ඒ කියන්නේ එයාට අවබෝධ කරගන්න උගත්කම නෙමෙයි මේක පටලවා ගන්න එපා. ලෝකේ උගත්කම කියන්නේ ප්‍රඥාව නෙමෙයි. අවබෝධය කියලා අපි එකක් කියන්නේ යමක් අවබෝධ කරගන්න පුළුවන් හැකියාව. ඒ තුළ දියුණු වෙන ඥානයක් තියෙනවනේ නුවණක්. අන්න ඒක නැති ස්වභාවය තමයි දි හේතුක කියන්නේ. එයාට හොඳ අංග සම්පූර්ණ ශරීරයක් තියෙනවා. අනිත් හැමදේම තියෙනවා. ප්‍රඥාවේ අඩුවක් නුවණේ අඩුවක් තියෙනවා. ඒකත් අපි මේක තමයි මේවා සමසේ වඩාගෙන යන්න ඕනේ හැම කාරණයක්ම දාන සීල භාවනා කියන ඒවා හරියට සමසේ වඩා ගන්න පුළුවන් විදියට ඔයාට හිත තමයි මුල් කරගන්න ඕනේ. දැන් දන් දෙනකොට සමහර අය හිතන මහා කෝටි ගණන් දන් දුන්නොත් තමයි විපාක වැඩි වෙන්නේ කියලා. එහෙම එකක් නැහැ. බත් හැන්දක් හරි දෙන්න පුළුවන් නම් හිත පහදවා. දෙන ප්‍රමාණය වැඩක් නැහැ. කෝටියක් සමහර වෙලාවට දන් දුන්නත් එයාලට විපාකේ ලබන්න බෑ බත් හැන්දක් දෙන එක්කෙනාගේ ප්‍රමාණවත්. ඇයි ඒ? එයා සමහර වෙලාවට ලෝකෙට පේන්න දෙන්නේ, තව කෙනෙක් පුදුම කරන්න දෙන්නේ, තව කෙනෙක් සතුටු කරන්න දෙන්නේ. එහෙම නැතුව බත් හැන්දක් හරි ශ්‍රද්ධාවෙන් දෙනවනේ මේ ආර්ය උතුමන් වහන්සේලා මග වඩත්වා. මේ ආර්ය උතුමන් වහන්සේලාට නිවන කරගන්න කායික ශක්තිය මේ ආහාරයෙන් ලැබෙත්වා. මොනතරම් සත්පුරුෂද? ඒ බත් හැන්දේ ආනිසංශය කෝටි ගණන් දන් දෙන කෙනාට වඩා සමහරකට හරි බලවත්. තේරෙනවද? ඒ නිසා මේ ප්‍රමාණය හිතන්න එපා. දැන් ගොඩක් වරද්දගෙන තියෙන ඔන්න ඔතන. ඔතන වරද්දගත්ත නිසා තමයි අර දහම මුලින් කිව්වා වගේ වැරදිට අල්ලගෙන තියෙන්නේ. පන්සල් පොහොසත් වෙනවා, ගෙවල් දුප්පත් වෙනවා කියලා අල්ලන්නේ ඕකයි. දැන් Tamanට පුළුවන් පොඩ්ඩද පොල් සම්බෝලයි බතු ඉද දෙන්න පුළුවන්. ඒක දෙන්නේ. ආයිත් අදාළ නැහැ කවුරු මොනවා කියයිද, අහවල් කෙනා මොනවා කියයිද අපිට වැඩක් තියෙනවා. ඔබ දෙන්නේ ශ්‍රද්ධාවෙන් නම් මහා ශ්‍රද්ධාවක් නම් තියෙන්නේ. ඒ පින මහා බලවත් කරන්න පුළුවන්. හැබැයි අද ගොඩක් අය අහවල් දෙය ගෙනියන්න ඕනේ, මේ දෙය ගෙනියන්න ඕනේ කියලා හිත කලබල කරගෙන, හිත වේදනාවටපත් කරගෙන දෙන දානේ ආනිසංශයත් නැති කරගන්න. හරි අපරාධයක්. අපි ඉස්සරහදී කතා කරනවා ඕක කොයිතරම්නම් අර්ථවත් කරගන්න පුළුවන් එකක්ද කියලා. හරි. තව ප්‍රශ්න තියෙනවද? තව අපේ හාමුදුරනේ දැන් ගොඩක් කලාවට මම දැකලා තියෙන දෙයක් තමයි කියන්න උත්සාහ කරන්නේ. සමහර අය මේ දම්පින් කටයුතු කරගෙන යනකොට ගොඩක් කලාවට තමන් කරපු දේ දිහා බලලා සතුටු වෙනවට වඩා අතපසු වෙච්ච දේ බලලා ඒ පිළිබඳව පශ්චාත්තාප වෙන ගතියක් තියෙනවා. ඒතර ඒ වගේ අයට අපිට දෙන්න පුළුවන් මොන වගේ? ඒක හරි ඒක හොඳම තැනක් එතන. මොකද ඒකට හේතුව තමයි ඔන්න ඔතන නිසා පින බාල කරගන්නවා මිනිස්සු.
දැන් අපි ඔය නිතර දන් දෙන අයට කියන කාරණයක් තමයි ඔබ දන් දෙන්න. හැබැයි දීලා ඉවර වෙලා හිත අසතුටු වෙන කිසි දෙයක් කරන්න එපා. ඒ තමයි දන් දුන්නම සමහරවිට අපිට පුංචි පුංචි අඩුපාඩු වෙන්න පුළුවන්. මොකක් හරි අමතක වෙන්න පුළුවන්. දෙන්න ගෙන අපි එකක් දෙන්න අමතක වෙන්න පුළුවන්. ඒ වගේම තමයි එක්කෝ අපි හිතමු එතන ආපු හාමුදුරු කෑ ගහලා හරි මම හිතුව කෙනෙක් මොකක් හරි කියලා හරි හිත අසතුටු වෙන්න පුළුවන්. ඒ අසතුටු වෙන්න පින බාල වෙන එක කරන්න. ඒකින්ද භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දීපු හරි ලස්සන අවවාදයක් තියෙනවා. ඒ තමයි මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව පිළියන්නේ නැති කරන්න එපා. එහෙනම් අපි දානකට ගියා කියන්නකෝ. දානකට ගියාම අපිට අයිතියක් නැහැ ඒ උපාසක උපාසිකාවන්ගේ හිත රිද්දවන්න. අඩුම ගානේ වචනේවත් සැඩපරුෂ වෙන්න බෑ. මොකද එහෙම වෙච්ච ගමන් එයා කරගන්න පින බාල කරගන්න පුළුවන්. ඒ කියන්නේ එතනින් අදහස් කරන්නේ පුංචි හරි හිතට වේදනාවක් දුකක් ඒක පිළිබඳ අපරාධයක් කියන හැඟීමක් එන්න දෙන්න හොඳ නැහැ කියලා. අපේ හැසිරීම පවා එතෙන්දී හරි සංවර වෙන්න ඕනි. ඒකට හේතුව තමයි ඇයට හෝ ඔහුට හොඳට පින්කම් කරන්න. එතකොට දන් දෙන අම්ම කෙනෙක් නම් තාත්තා කෙනෙක් නම් හිතන්න ඕන හොඳම දේ තමයි Taman දාණය දීලා ඉවරුනාට පස්සේ දීපු තැන ඉඳන් දෙන්න සූදානම් වෙච්ච තැන ඉඳන් අවසන් වෙනකන් වෙච්චි හොඳ ටික හිතන්න. වෙච්චි හොඳ ටික හිතන්න. වෙච්චි හොඳ ටිකේ ප්‍රබල බව හිතන්න. දැන් දන් දුන්නට පස්සේ මෙහෙම එකක් තියෙනවා මිනිස්සු ඒකේ වටිනාකම දකින්න හදන්නේ දෙන බත් හැන්දින් විතරයි. හැබැයි ආසන පනවන එකෙන්, පය හොදන එකෙන්, වලම්පිකම් හොදන එකෙන් අර ඒ ටික තුල දකින්නේ. ඒ ටික තුල දැක්කම ඒකේ ආනිසංශය, ඒකේ ප්‍රබල බව දැක්කම, ඒකට මහන්සි වෙච්ච විදිය දැක්කම, කාලය වැය කරපු විදිය දැක්කම, හිත යොදවපු විදිය දැක්කම, ඒ කුසල් සිත් එකින් එක වැඩි වෙන විදිය දැක්කම හිතෙනවා දෙයියනේ මම මේ කරගත්ත මහා පින්කමක් නේ. මොන පින්කමක් දෙපේ හරිනම් දාණය දෙන්න අපි හිතමු සෝදානම් වෙන කෙනෙක් කියලා. ඊට එදා ඉඳන් අදිෂ්ඨාන කරන්න පුළුවන්. අදිෂ්ඨානයක් කරන මම මේ සතිය පුරා පංචශීල එක ශික්ෂාපදයක්වත් කඩන්නේ. ඒ වගේ දැඩි අදිෂ්ඨානයක් තියලා දාණය දීලා අවසන් වෙලා ඒ සීලය ගැන හිතුවොත් ඒ සතුට සල්ලි වලට ගන්න පුළුවන්ද? දෙයියනේ මම මේ සතියක් රැක්කනේ. සතියක් මම මේ වගේ යහපත් විදියට ඉන්න උත්සාහයක් දරුවා. එතකොට ඒ හොඳ හිතනකොට දානීය බෙදද්දි කාරුණික හිතක් ඇති වෙන කරගන්නවා. මේ ස්වාමින් වහන්සේලා මේක වලදලා මග වඩත්වා. අන්නේ ඒකමයි හිතනවා. නිවන විතර අපිට වැඩක් නැහැ ගිහලා පන්සලේ තියෙන සුද්ධ කරනවද, දේශපාලනය කරනවද, අහවල් තැනට යනවද, ඒව අපිට වැඩක් නෑ. අපි හිතන්නේ එකයි මේ ස්වාමින් වහන්සේලා පැවිදුනේ මග වඩන්න. ඒ නිසා මේ ආහාරය වළඳලා මග වඩත්වා. භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන තවත් අවවාදයක්. ඔබට යම් ගිහියෙක් ආහාරයක් දුන්නොත් ඒ ආහාරය වළඳන්න ඉස්සෙල්ලා ගුණවත්ද බලන්න. ඒ වගේම තමයි මේ ආහාරය වළඳන්න සුදුසු කෙනෙක්ද බලන්න. සුදුසුකම නැත්තම් ඔබ මෛත්‍රිය හොඳට වඩන්න. මෛත්‍රිය හොඳට වඩන්න දන් දීපු මිනිස්සුන්ට පුදුම කරුණාවක් හිතේ තියාගන්න. මෛත්‍රී සංඥාව හරි හිතේ තියාගෙන වළඳන්න. ඒ ආහාරයට ඇලෙන්න එපා. ආහාරයට රහසයට හරි ඇලුනොත් ඔබේ සසරට ඇලීමක් කරන්නේ. භික්ෂුවට ආහාරයටවත් ඇලෙන්න අයිතියක් නෑ. භික්ෂුවට මේ වස්ත්‍රයටවත් ඇලෙන්න අයිතියක් නෑ. ලැබෙන්නේ මොන වස්ත්‍රයද අඳින්න ඕන. එතකොට බලන්න භික්ෂුවත් එතනින් ගලවනවා. ඒ වගේම දාණය දෙන කෙනා ඒව අවබෝධ කරගෙන දෙනවා නම් මේ භික්ෂුව නිවන් මගටමයි මේක වළඳන්නේ. ඒක වළඳ විනාඩි 5ක් භාවනා කළත් ඒ ආහාරය වළඳලා විනාඩි 5ක් භාවනා කළත් ඒ අම්මට තාත්තට ආනිසංසය ලැබෙනවා. මොකද මොහොතක් හරි මේ මග වඩන්න උත්සාහයක් දරපු දරුවනේ ඒ ආහාරයේ ශක්තිය. ඒ ආහාරයේ ශක්තියෙන් වැඩුවනේ. අන්නේව එකින් එක හිතද්දී දෙයනේ දානයේ ශ්‍රේෂ්ඨත්වය කොයිතරම් අතු කරන්න පුළුවන්ද? අන්නේම ඒතර කලකිරෙන්නේ නැහැ හිත. අඩුපාඩුවක් වුණාට එයා දන්නව ස්වභාවය. හැමදේම කැමති විදිහට පවතින්නේ නැහැ කියන එක සත්‍ය දැනගත්තා නම් අපි ඉස්සරහදීව කතා කරනවා. එහෙම දැනගත්තා නම් එයා දන්නවා පින්කම් කරන්න ගිය සමහර වෙලාවට අපි හිතන විදිහට වෙන්නේ නැති වෙන්න පුළුවන්. අමතක වීම වෙන්න පුළුවන්. හැබැයි මම මහා ශ්‍රේෂ්ඨ දෙයක් කළා. අඩුවක් එයාට අඩුවක් කියලා දැනුණාට ඒක සමහරට ස්වාමීන් වහන්සේලාට අඩුවක් නෙමෙයි. ඒ දාණයට අඩුවක් නෙමෙයි. Taman හිත තුලින් හදාගත්ත එකක් විතරයි කියලා අයින් කළා දාන්න පුළුවන්. පැහැදිලි වුණත් දන්නේ නැහැ. එහෙමයි අපේ හඳුන්නේ පැහැදිලි වුණාම තව අපිට ප්‍රශ්න තියෙනවා නම් අපි අනිත් පැයට අවස්ථාව දෙමු නේද අපේ හඳුන්නේ? ඔව්.
ප්‍රශ්න නැහැ වගේනේ. නිහඬතාවය තුළ ප්‍රශ්න නැති බවයි පේන්නේ. මෙහෙමයි ප්‍රශ්න තියෙනවා නම් ඔබට දැනෙන මම එදත් ඕනම ගැටලුවක් වේලාසනින් යොමු කරලා තියන්න. එතකොට අපි ඒව මං තවත් අධ්‍යයනය කළා. මොකද මමත් මෙතන හිටියට දකින්න එපා ඔක්කොම දන්න කෙනෙක් කියලා. මොකද අපිත් මේ මග වඩාගෙන යනවා. ඒ මාර්ගයේ යන්න උත්සාහ දරන අය. ඒ නිසා දන්නේ නැති කාරණා බොහොමයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මහා සාගරයක් වගේ. ඒකෙන් දූවිල්ලක් වගේ ටිකක් මේ අපි දන්නේ. ඒ පොඩ්ඩ තමයි මේ පුළුවන් හැටියට විග්‍රහ කරන්නේ. නිසා දන්නේ නැති දේවල් බොහොම තියෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් වේලාසනින් යොමු කරලා තිබ්බම අපිට ඒවට අපි නොදන්න කාරණා පවා තියෙනවා නම් ඒව හොයලා ඒවා ත්‍රිපිටකය තුලින් බලලා ඒට අදාළ කාරණාත් එක්කම බුද්ධ භාෂිතයත් එක්කම ඔබට විග්‍රහ කරන්න පුළුවන්. ඒ නිසා තමයි අපි ආ ප්‍රශ්න වේලාසනින් දෙන්න කියන්නේ. එතකොට අපිට ලේසි මේ ඒ කාරණා විමසන්න. ඊට පස්සේ දේශනය කරාට පස්සේ දේශනයට අදාළ ඕනම එකක් අහන්නේ නෑ. ඒ දේශනයට අදාළ සියලු දේවල් අපි එතෙන්දී විසඳ ගන්න. අපි කියන්නේ වෙන ප්‍රශ්න සමහරලාට ඔබේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක්, ඔබේ තැවීම පිළිබඳ ප්‍රශ්නයක්, ඔබට වේදනාවෙන් නිදහස් වීමට අවශ්‍ය කරන ප්‍රශ්න. ඒවා හැම දෙයක්ම ඉදිරිපත් කරලා තියෙන ඒවට ඔබට නිවෙන උත්තර දෙන්න පුළුවන් කියලා දන්න. මොකද භාග්‍යවතුන් වහන්සේ දීලා තියෙන උත්තර දෙන්නේ අපි. උන්වහන්සේ අපිට නිවෙන්න උත්තර දීලා තියෙනවා. නිවා ගන්න පුළුවන් උත්තර දීලා තියෙනවා. අපි ඒවා ඔබටත් ඊටාම කරුණාවෙන් ඊටාම මෛත්‍රී චිත්තයකින්ම දෙනවා. මොකද අපි දන්නවා ලෝකේ නිවීම ඇර සැනසීමක් නැහැ කියලා. ඒ නිසා මේ අද කතා කරපු කාරණා ටිකත් හොඳට මනසිකාරය කරන්න. මනසිකාරයමයි කළ යුත්තේ. හරි. එහෙනම් අපි අදට අවසන් කරමු. ප්‍රශ්න නැහැනේ තවනේ. එහෙමයි අපේ හාමුදුරනේ. හොඳයි. අදත් අපි හෝරාවකට අධික කාලයක් ධර්මයේ ශ්‍රවණය කළා. අහන එකත් හරි පින පැත්තෙන් ගත්තත් පින. මෙහෙම කාලය වෙන් කරනවා කියන ධර්ම මනස්කාරයට මේ පැය තුල ඔබ රාගයක්, දේශයක් නැතුව හිටියා නේද? රාගෙකුත් නැහැ, ද්වේෂිකුත් නැහැ, මෝහෙකුත් නැහැ. ඔබ දන්නේ නැතුණාට පැයක ඔබ ඒ කෙලෙස් ධර්මයන් යට කරගෙන මහා කුසලයක් එක පැත්තකින් වැඩුවා. මහා වීරියක් එක පැත්තකින් වැඩුවා. ඒ වඩපු පිනත් මහා ප්‍රබලයි. ඒ පින පැත්තෙන් ගත්තොත් අපිට ඊට වඩා දෙයක් ඕනේ නිවා ගන්න. නිවෙන්න ඕනේ. නමුත් පින පැත්තෙන් ගත්තත් හරි ප්‍රබල පින්කමකුත් මේ වෙලාවේ වුණා. ඒ නිසා අපි ධර්ම සාකච්ඡා කරලා, ඒ වගේම ධර්මයේ සාකච්ඡා කරන්න සම්බන්ධ වෙලා, අහගෙන ඉඳලා, ඒ වගේම දේශනා කරලා, ඒ හැම තුලින්ම ජනිත කරගත්තා වූ පුණ්‍ය ශක්තිය. අපි පළමුවෙන්ම පින් කැමැති ලෝකපාලක දෙවිවරුන්ට අපි අනුමෝදන් කරමු. මේ පින් දෙවියන් අනුමෝදන් වේවා. දෙවියනුත් ඉක්මනින් මේ සංසාර ගමන හොඳට අවබෝධ කරගෙන සසරෙන් ඈතර වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඔබ නමින් නැසීමිය පරලොව ගියා නැත්නම් සිහින නගාගෙන ඔබේ අම්මලා තාත්තලා ඥාති කවුරු හරි කමන්නේ මේ වගේ මහා පින්කම් කරලා ඒ වගේ අමතක කරන්න එපා. මොකද සසරේ නිවන්නත් ඕනි පිරිසක් ඒ නිසා ඔබේ අම්මලා තාත්තලා කවුරුම හරි ඉන්නවනම් හොඳට සිහින නගා ගන්න ඇස් දෙක පියාගෙන මේ පින් මගේ අම්මට මගේ තාත්තට මගේ සහෝදරයන්ට මගේ දරුවන්ට ඔක්කොටම අයිති වෙන්නේ කියලා හොඳට කල්පනා කරගෙන මෙහෙම හිතන්න. මේ කරගත්තා වූ සියලුම පුණ්‍ය ශක්තිය මියගිය සියලුම ඥාතීන් අනුමෝදන් වේවා. සාංසාරික ගමන යහපත් කරගනිත්වා. සසරගත වැරද්දකින් හෝ අභෞවිය තැනක ඇත්නම් ඉන්නත් මිදේවා සපවත් වේවා. සපවත් තැනක ඇත්නම් සප වඩාත් වර්ධනය කරගනිත්වා. සාංසාරික ගමන කෙටි කරගෙන උතුම් නිවනින් සැනසේවා කියලා සාදු කියන්නේ. ඒ වගේම අද සම්බන්ධ වෙච්චි සංවිධානයේ කටයුතු කරපු ඒ සියල්ලටම මහන්සි වෙච්චි වෙහෙසෙච්චි මේ ධර්මයේ දායාද කරන්න පෙළඹෙන මේ හැම දිනාටම සත්පුරුෂ පින්වත් සියලුම දිනාටම නිදුක් බව නිරෝගී භාවයේ චිර ජීවනීය දිගාසිරි සම්පත්තිය ලැබේවා. කායික මානසික සුවසානිය සැලසේවා. කරන කියන යහපත් කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. සිතන පතන යහපත් සිතුම් පැතුම් ඉෂ්ට සිද්ධ වේවා. ජීවිතයන් තුළට බලපාන අපලවිද උපද්‍රවයන් නැත්නම් ඒ සියල්ලක් දෝරීන් භූත වෙලා ඔබ හැම දිනාගේම ජීවිතයන් වලට ශතක් ශාන්තියක් උදා වේවා කියලා සාදු කියන්න. අවසාන වශයෙන් ඔබ අප හැම දිනාටම මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම ඔබත් මමත් මේ ලැබපු මේ මනුස්ස ජීවිතය තුලදීම සෝවාන් ආදී මාර්ගඵල වලටපත් වෙලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය කරගන්නටම ඔබට මට මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා සාදු කියන්න. ඔහොම වන්දනා කරගමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti
ඉමිනාතේ සමිජ්ජතු සිළු දෙනාටම තෙරුවන් සරණයි. ඔබ වහන්සේ මේ කරන ලද මහා කුසල කර්මය ඔබ වහන්සේගේ නිවන් මඟටම හේතු වාසනා වේවා. අද දවසේ මේ මාහැඟි පුණ්‍ය කර්මය සඳහා වැඩම අවදාළ ඒකල ශ්‍රී වාලුකාරාම විහාරවාසී ඒකල ශ්‍රී චන්දානන්ද දහම්පාසලේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද පින්වත්කන්දේ ධර්මශ්‍රී ස්වාමීන් වහන්සේට මෙවන් වූ පින්දහම් තව තවත් කරන්න ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙවන් වූ පින්කම් තව තවත් කරන්නටත් ඒ වගේම බුදු ශාසනය ආරක්ෂා කරගන්නට ශක්තිය ධෛර්යය වැඩිවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ ගෞතම බුද්ධ රාජ්‍යයේදීම උතුම් වූ නිර්වාණ සම්පත්තිය ලබා ගන්නට ඔබ වහන්සේට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි අද දවසේ මේ වැඩසටහන සමගන්නවා. ඒ වගේම මේ වැඩසටහනේ සම්පත්දායකත්වය අද ජයරංග සිල්වා මහතා විසින් සිදු කරනු ලැබුවා. ඒ මහතාටත් ඒ වගේම මේ වැඩසටහනට සහභාගී වූ සියලුම පින්වත් ඔබ සියලු දෙනාටම උතුම් වූ තෙරුවන් බලයත් ඒ වගේම මේ පින්කම් වලින් මේකට සහභාගී වෙන ඔබ සියලු දෙනාටම ගෞතම බුද්ධ රාජ්‍යයේදීම උතුම් වූ නිර්වාණ සම්පත්තිය ලබා ගන්නට හේතු වාසනා වේවා කියලා මේ මොහොතේ මේ පින්කම මෙතන සමාප්ත කරනවා. නැවතත් ලබන සතියේ මේ මොහොතේ හමු වෙන බලාපොරොත්තු ඇති. තෙරුවන් සරණයි සියලුම දෙනාට. තෙරුවන් සරණයි.